දෙවියන් වහන්සේගේ වචනය වෙතට ගමන් කරන්නට යනවා. පහුගිය සති දෙකක් අපි බැලුවා මේ තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ තමන් මොන වගේ ක්‍රියාත්මක වෙන්න ඕනද කියන කාරණාව. මම විශ්වාස කරනවා ඔබ සති දෙකක් තුළ ඇසුවා වූ පණිවිඩය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වෙලා ඇති කියලා. එහෙමද? එහෙමනම් හයියෙන් ආමෙන් කියලා කියමුද අපි? මොකද අපි දේව වචනය ඉගෙන ගන්නේ ඒක අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්නටයි. අපි යා යුතු මඟ දන්නේ නැහැ. යන මාර්ගය දැනගන්න පිණිස ගිවිසුම් පෙට්ටිය අනුව ගමන් කරන්න කියලා යෝෂුවා සෙනගත් එක්ක කියනවා. එහෙම නේද? ඊශ්‍රායල් ජනතාව ගමන් කළේ ඔවුන් පෙර ගමන් නොකළ මාර්ගයක. ඒ කියන්නේ මිස්ර දේශයේ ඉඳලා ඊශ්‍රායලය නැත්තම් කනාන් දේශය දක්වා ඔවුන් මාර්ගයක ගියා. මේ යන විට ඒ පාරෙන් කොහොමද යන්නේ කියන කාරණාව ඔවුන් දන්නේ නැහැ. ඉතින් ඔවුන්ට දින 40කින් පයින් ඇවිදලා මේ ඊජිප්තුවේ ඉඳලා ඊශ්‍රායල් වලට එන්න පාරක් තියෙනවා. අදටත් ඒ පාර තියෙනවා. දැන් ඒක කාපට් කරලා හොඳට හදලා තියෙන්නේ. නේද? ඒ කාලේ අසිරු පාරක් ඒක. ඉතින් මේක පයින් යනවා නම් දින 40කින් යන්න පුළුවන්. ඉතින් වාහනයක යනවනේ ඊට වඩා ඉක්මනින් යන්න පුළුවන් වෙයි දැන්. ඉතින් නමුත් මේ සෙනග දෙවියන් වහන්සේ කියපු විදිහට වැඩ කළේ නැති නිසා ඔබ අහලා තියෙනවා පරණ ගිවිසුමේ නේද? දෙවියන් වහන්සේ ඔවුන්ට කියපු දේ නොකළ නිසා මේ දින 40කින් යන ගමන ඔවුන් අවුරුදු කීයක් ගියාද? අවුරුදු 40ක් ගියා. පැහැදිලිද දැන්? ඒත් දේව කරුණාව වුන්ව දරාගත්තා. අන්න ඒකයි විශේෂත්වය. අපි පහුගිය දවස්වල ඉගෙන ගත්තා. ඔවුන්ගේ ඇඳුම් පරණුනේ නැහැ. අවුරුදු 40ක්. ඔවුන්ගේ පාවහන් ගෙවුණු නැහැ. මොකක්ද දන්නේ ඒව හදපු කම්පැනි එක නේද? බ්‍රෑන්ඩඩ් ඒවද? ඉතින් ඔවුන්ට කෑම සැපෙව්වා. අකීකරු උරා කියලා දෙවියන් වහන්සේගේ සැපයීම අනුග්‍රහය උන්වහන්සේ නැති කළේ නැහැ. හැබැයි අර දින 40කින් යන්න තිබ්බ ගමන අවුරුදු 40ක් යන්න සිදු වුණා. මොකද ඒක තමයි ඔවුන්ට තිබුණු දඬුවම. පොඩි ඉල්ලීමක් ඔබේ මාස්ක් එක පැලඳ ගන්න. ඒක පැලඳගෙන ඉන්න කියලා කියන්න කැමති. ඒක පැලඳගෙන නැති කට්ටිය ඒක පැලඳ ගන්න. ඒ වගේම ඔබේ දුරස්වභාවයත් ඒක පවත්වාගෙන ඉන්න. දැන් මේ දේව මෙහෙන් ඉවරලා යන විටත් ඒ ආකාර කටයුතු කරන්න. මොකද මේක ඇවිල්ලා චාරිත්‍රාක් නෙවෙයි. දැන් මාස්ක් එක නිකන් චාරිත්‍රාක් වගේ වෙලා තියෙන්නේ. ඒක චාරිත්‍රාක් නෙවෙයි. ඒක ඔබේ ආරක්ෂාවයි නේද? ඒ සෞඛ්‍ය උපදෙස් ඔබ පිළිපදින්න ඕනේ. ඉතින් මම ගොඩක් ඈතින් ඉන්නේ කට්ටිය. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඒවා පැලඳගෙන සිටින්නේ. හරි. ඉතින් අපි මේ ගැන බලද්දී සෙනගට දෙවියන් වහන්සේ නිතරම කියපු දෙයක් තමයි ඔබ යා යුතු පාර ඔබ දන්නේ නැහැ. ඒ නිසා ඔබ අර ගිවිසුම් පෙට්ටිය අනුව ගමන් කරන්න. ඒතකොට ප්‍රශ්නයක් ගිවිසුම් පෙට්ටිය ඔසවගෙන යන පූජකව වැරදි පාරක ගියොත් මුළු සෙනගම වැරදි පාර යන්න යනවා. ඒකට මොකද කරන්නේ? අනේ නිසා පූජකයන්ට යා යුතු මාර්ගය දෙවියන් වහන්සේ පෙන්වුවා. ආමේන්. ඔබට පැහැදිලිද දැන්? කාටද මේ මඟ පෙන්වුවේ? සෙනගටද පූජකයන්ටද? පූජකයන්ට. නායකයන්ට මඟ පෙන්වුවා මෙන්න මේ විදිහට යන්න කියලා. ඉතින් ඒ ගිවිසුම් පෙට්ටිය ඒ අනුව ඒගොල්ලෝ අරගෙන ගියා. කියන්නේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක ගිවිසුම් පෙට්ටිය ඔසවගෙන යන පූජකයෝ ගමන් කළා. සෙනගට කිව්වා ඒ ගිවිසුම් පෙට්ටිය යන පාරේ යන්න කියලා. ඒක හරි ලේසි වැඩක්. දැන් දෙවියන් වහන්සේට ඔක්කොම සෙනගත් එක්ක ගනුදෙනු කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ නායකයෙක් එක්ක ගනුදෙනු කරලා නායකයන්ට කියනවා ඒ සභාවට පණිවිඩය දෙන්න කියලා. එතකොට මේ පණිවිඩය අහලා ඒ සභාව ඒකට කීකරු විය යුතු වෙනවා. ඔබට පැහැදිලිද? එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් මේ ඔය පූජකයෝ කොහේ යනවද කවුද දන්නේ? අපි වෙන පාරකින් යන්නේ කියලා යන්න ගියොත් වෙන්නේ එක්කෝ මුහුදට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඡණ්ඩ මුර්ගයන්ගේ ප්‍රහාරයට ලක් වෙලා විනාශ වෙන්න පුළුවන්. එතකොට අර දෙවියන් වහන්සේගේ සැලසුම නැති ගමනක් තමයි අකීකරුකමෙන් යන්න සිදු වෙන්නේ. ඒ නිසායි බයිබලයේ මුල ඉඳලා නේද උත්පත්ති පොතේ ඉඳලාම උන්වහන්සේ කියන්නේ කීකරුකම සම්බන්ධව. මොනවා ගැනද? කීකරුකම. ඉතින් මේ යක්ෂ ආත්ම මිනිසුන්ව පොළඹවනවා දෙවියන් වහන්සේට අකීකරු වැඩ කරන්න. ඉතින් මේකේ අවසානයේ තමයි මිනිස්සු වැරදි පාරවල වල ගිහිල්ලා අන්තිමට ජීවිතේ විනාශ වෙලා ඔවුන්ගේ ආත්මෙත් අපායට යනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනය කියනවා ඔබ යා යුතු මඟ දැනගන්න පිණිස ඒ ගිවිසුම් අනුව යන්න. දැන් අපිට අද දීලා තියෙන ගිවිසුම් තමයි උන්වහන්සේගේ වචනය. ආමේන්. දැන් පරණ ගිවිසුමේ වෙනම තිබ්බ ගිවිසුම් පෙට්ටිය කියලා එකක්. ඒක ඇතුලේ තිබ්බාර මන්නා දාපු රත්තරන් කරඬුවක් තිබුණා. ආරොන්ගේ අර දලු ලෑවා වූ මේ
සැරෑටිය තිබුණා නේද? ඉතින් ඒකේ එවැනි දේවල් දාලා ඒක මැද්දේ දෙවියන් වහන්සේ වැඩ සිටියා. ඒ ගිවිසුම් පෙට්ටිය උඩ ලොකු රන් වලින් සෑදුවා වූ එක ප්ලේට් එකක් තියෙනවා. ඒකට කියන්නේ කරුණාසනය කියලා. ඒකේ කෙරිබ්බොරු ඒ කියන්නේ මේ දේවදූතයන්ගේ සංකේතාත්මක ලකුණු දෙකක් තිබ්බා. කෙරිබ්බොරු දෙන්නෙක් රන් වලින් හදලා ඒක දෙපැත්තෙන් හිටියා. ඉතින් දෙවියන් වහන්සේ මේ කරුණාසනය මැද්දේ ඉඳලා පූජකයාට කතා කරලා මඟ පෙන්නනවා. පූජකයා එළියට ඇවිල්ලා සෙනගට කියනවා දෙවියන් වහන්සේ මෙහෙම කිව්වා. එහෙමනේ පරණ ගිවිසුම පුරාවට ඔබ දකින්නේ ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා කියලා පූජකයෝ නායකයෝ අනාගත වක්තුරුවරු ඇවිල්ලා සෙනගට මඟ පෙන්නනවා. ඒ සෙනගයකට කීකරු වෙන්න ඕනේ. සෙනග අකීකරු වෙන වෙලාවෙ තමයි ඔවුන් වහල්කම් වලට ගියේ. ඔවුන් දඬුවම් වින්දේ. ඔවුන් පීඩාවන් වලට ලක්ුණේ. දෙවියන් වහන්සේ නැතිව නෙවෙයි. දෙවියන් වහන්සේ ඉද්දී මිනිස්සු දඬුවම් වලට ගැටලු වලට සමහර සාගත වලට සමහර වසංගත වලට ලක්ුණේ ඇයි? ඔවුන්ගේ අකීකරුකම නිසා. ඒ නිසා අපි කාන්තාර ගමන දෙස බලන විට මුළු කාන්තාර ගමනේ කීකරු වූවන් ලැබූ ආශිර්වාදය සහ අකීකරු වූවන් ලැබූ ශාප හා දඬුවම් ගැන පරණ ගිවිසුම පුරාවට සඳහන් වෙනවා. මේවා අපට ආදර්ශයක්. ඒ නිසා අපට පරණ ගිවිසුමක් නැතුව අපට අලුත් ගිවිසුමක් නැහැ. ඒ නිසා පරණ ගිවිසුමේ ආදර්ශය අරගෙන අලුත් ගිවිසුමේ ආත්මික ජීවිතය ගොඩනගා ගත යුතු වෙනවා. ආමෙන්. ඉතින් ඒ නිසා මේ ව්‍යවස්ථාව අපිට හරි වැදගත්. ඒ නිසායි අපි මේ ඉරිදට දේව පණිවිඩය අසන්නේ. ඒ වගේ පුද්ගලිකව ඔබ හැම උදෑසනකම නැත්නම් හැම දිනයකම ඔබේ නිවසේදී ඔබ බයිබල් අධ්‍යයනය කළ යුතු වන්නේ මේ නිතරම මේ ගිවිසුම කියවලා ඒ අනුව යන්නයි. දැන් පහුගිය සති දෙකක්ම ඔබේ පුද්ගලික ආත්මික ජීවිතය ගැන කතා කළා. දැන් දෙවියන් වහන්සේ මට දෙන පණිවිඩ තමයි මම ඔබ සමග ඇවිල්ලා කතා කරන්නේ. දැන් මේ අවුරුද්දක ආරම්භයේම ඔබට ලොකු ගමනක් තියෙනවා මේ අවුරුද්ද යන්න. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් තබා තිබෙන ආශිර්වාදයන් තිබෙනවා ඔබ වෙනුවෙන් වෙන් කළ දේවල්. මේ දේවල් ඔබේ ජීවිතේ මත පැමිණෙන්නට යන්නේ ඔබ කීකරුකමට ඇතුල් වෙන විටයි. ඒ නිසා දේව පණිවිඩ අපිට හරි වැදගත්. ඒ වගේම ඔබේ පුද්ගලික ආත්මික ජීවිතය මොන ආකාරයෙන් ඔබ ගත කරනවද කියන කාරණාව. දැන් මේ කාලේ ටිකක් හරි අමුතු කාලයක්. දැන් මේක ඇත්තටම යේසුස් වහන්සේ ප්‍රකාශ කළා වූ අවසාන කාලයේ විය හැකි බව ලෝකයේ බොහෝ දේවදාසයන් අනාගත වක්තෘන් ප්‍රකාශ කරනවා අපි 11 වෙනි පැයේ ඉන්නවා කියලා. ඒ කියන්නේ පැය 24 නැත්තම් රෑ 12න් පස්සේ අලුත් දවසක් නේද? ඒ වගේ අපි මේ කාල පරිච්ඡේදයන් වල අන්තිම පැයට ඇවිල්ලා ඉන්නවා. 11 වෙනි පැයට ඇවිල්ලා ඒකත් දැන් පහු කරලා ඉන්නවා. දැන් 12 වෙනි පැයෙන් පස්සේ කරුණාවේ කාලය අවසන් වෙනවා කියන ස්ථානේ නැත්තම් යේසුස් වහන්සේ එන්න යනවා කියන ස්ථානය ගැන ගොඩක් ලෝකේ කතා කරමින් ඉන්නවා. මොකද අද ලෝකෙම ගමන් කරන්නේ එක්කෙනෙක්ගේ පාලනයට one world government කියලා. දැන් ඒක දෙවියන් වහන්සේ මේ අඳුරන්නේ නැති අය දැන් මේ ගැන කතා කරනවා. ලෝකය ගමන් කරන්නේ මේ එක පුද්ගලයෙක් මුළු ලෝකෙම බලය අල්ල ගන්න දඟලනවා කියලා. ඉතින් මේ වර්තමාන කාලේ ලෝකයේ හැසිරෙන විදියට මිනිස්සු දැකලානේ ඕක කියන්නේ. හැබැයි අපි දන්නවා අපේ බයිබලයේ අවුරුදු 2000කට ඉස්සෙල්ලාම ඕක ලියලා තියෙනවා. ආමෙන්. නේද? එක පුද්ගලයෙකු මුළු ලෝකෙම පාලනයේ බලය අතර ගන්නවයි කියලා අපේ බයිබලයේ අවුරුදු 2000කට කලින් එළිදරව් පොතේ සඳහන් කරලා තිබෙනවා මේ අන්තක්‍රිස්තුගේ පාලනය සම්බන්ධව. ඉතින් ඔහු සම්පූර්ණ එන්නේ ලෝක ආර්ථිකය සම්බන්ධව ආගමික ලෝකය හා ආර්ථික ලෝකය සම්බන්ධ කරගෙන රාජ්‍යයක් ගොඩනගනවා. දැන් මිනිස්සුන්ට ලෝකේ ප්‍රබලම දේවල් දෙකක් තමයි ආර්ථිකය සහ ආගම කියන දේ. හරිද? ඉතින් මේවා හරහා තමයි ත්‍රස්තවාදයන් පවා නිර්මාණය වෙලා තිබෙන්නේ. ආර්ථිකමය පැත්තෙනුත් ඒ වගේම ආගමික පැත්තෙනුත් නේද? දැන් ආර්ථිකමය පැත්තෙන් බලය අල්ලගන්න ත්‍රස්තවාදයක් තියෙනවා. ඒ වගේම ආගමික බලය අල්ලගන්න අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්නවා. ඒතකොට ආගම සහ ආර්ථිකය ආර්ථික බාබිලෝන් සහ ආගමික බාබිලෝන් කියලා හඳුන්වනවා. එතකොට මේ කාරණා දෙකත් එක තමයි මේ අන්තක්‍රිස්තු වෙන්නට යන්නේ. ඒ නිසා ඔබ දකිනවා දැන් ලෝකයේ ගොඩක් බලවතුන් බිල් ගේට්ස් වගේ කට්ටිය, ඉලෝන් මාස් වගේ කට්ටිය සූදානම් වෙමින් ඉන්නවා මුළු ලෝකෙම ඔවුන්ගේ යටතට ගේන්න. හරිද? මේ ලෝකේ ප්‍රබලයන් අධිපතීන්. ඉතින් සමහර අය කියනවා මන් දන්නේ මේ අන්තර්ජාලයේ තිබෙන දේවල් මේ වෛරස් සමහර වසංගත සමහර අයගේ නිර්මාණාත්මක දේවට පිළියනු ඔවුන්මයි ඉදිරිපත් කරන්නේ වැක්සිනේෂන් මේ වගේ ඖෂධ ඔවුන් ළඟමයි තියෙන්නේ කියලා. ඉතින් මේ හරහා මුළු ලෝකෙම ඒකාධිකාරියකට ගේන්න උත්සාහ කරනවා කියන කාරණාව අද ගොඩක් අයට වැටහිලා තියෙනවා. මේ වර්තමානයේ කියන්නේ 2022. හැබැයි 2022 මේක ලෝකයට වැටහෙන්න පෙර
2022කට කලින් බයිබලයේ ලියනවා මොකද්ද මෙහෙම කෙනෙක් අනාගතේ එන්න යනවා කියලා. එහෙනම් කිතුණු සභාව අවදි වෙන්නට ඕනේ මේ අවසාන කාලයේ තමන් මොන වගේ දින්න ඕන කියන කාරණාව. ආමෙන්. ඒ නිසා අද මේ කාලේ ඒ නිසා ලෝකයේ පාපයේ රැල්ල තද බල විදිහට වැඩි වෙලා තිබෙනවා. මිනිස්සු දෙවියන් වහන්සේට වඩා වස්තුවට සැපසෙල්ලමට මුදල් වලට ආශා වෙන යුගය මේ කාලේ වැඩි වෙලා තිබෙනවා. දැන් බලන්න මේ ආර්ථිකමය වටපිටාවත් එක්ක නේද සම්පූර්ණ ජන ජීවිත ගොඩනැගිලා තිබෙන්නේ. දැන් නිකන් ඔබ හිතන්න වනාන්තරයේ ජීවත් වෙන මිනිහෙක් හිටියොත් එයා වනාන්තරයේ ගෙඩි කඩාගෙන කාලා ජීවත් වෙලා නේද? ඒ වනාන්තරයෙන්ම එයාගේ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන ජීවත් වෙන කෙනෙක් නම් හරිද? එයාට මේ ආර්ථිකයක් වැඩක් තියෙනවද? එයාට ඩොලර් නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. මම නිකන් කියන්නේ ඔය ඉන්න ගමන් මට ඔය හිතෙනවනේ මාර වැඩි. හරිද? දැන් අපි මේ ඩොලර් වලට හිර වෙලානේ ජීවත් වෙන්නේ. හැබැයි ඔබ හිතන්න මේ ලංකාව හැර ලෝකෙ හැර මොකක් හරි ජනපදයක් තියෙනවා මොකක් හරි රටක් තියෙනවා ඒගොල්ලෝ ස්වාධීනව ස්වයංක්තව ඒගොල්ලෝගේ අවශ්‍යතා ඒගොල්ලෝ සපුරගෙන ජීවත් වෙනවයි කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඇඳුම් ටික කපුවලින් ඒගොල්ලෝ හදා ගන්නවා නේද? නැත්තම් සතුන්ගේ හම් වලින් ඒගොල්ලෝ ඇඳුම් ටික සපය ගන්නවා නම් ඒගොල්ලෝගේ ආහාර පාන ටික ඒගොල්ලෝ හදා ගන්නවා නම් නේද? ඒගොල්ලෝගේ නිරෝගීකම උදෙසා උන්ට ඖෂධ වර්ග තියෙනවා නම් කැලේ රයිට් දැන් එහෙම එකක් තියෙනවනේ නේද? ලංකාවෙත් එහෙම එකක් තියෙන හෙළවෙදකම කියලා එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අර වනාන්තරයේ ඖෂධ උන්ට තියෙනවා නම් ඔවුන්ගේ වසවිස නැති ඔවුන් වගා කරන භෝග ටික කනවා නම් උන්ට ඩොලර් මොකටද? උන්ට ඥාතියින්නෙත් ඒ ගමේ නම් ඔවුන්ට පිටරට කවුරුත් නැත්තම් හරිද? මේ ඔවුන්ට එහෙම අවශ්‍ය නැත්තම් ඉතින් ඇත්තටම මේ ආර්ථිකයෙන් ඔවුන්ට වැඩක් නැහැ නේ. දැන් නිකන් මේක ස්වාධීනව හිතන්න දෙවියන් වහන්සේ මිනිස්යාව මැව්වේ අන්න ඒ ආකාර ජීවිතයකට මේ පොළවේ. ආමෙන්. හැබැයි මේ පොළවේ යක්ෂයා තමයි මේක ව්‍යාකූල කරලා මේ මුදල කියන එකට වටිනාකම දීලා ඒක ඔසවලා තිබෙන්නේ මේ ලෝකේ යක්ෂයා. රයිට්? එතකොට මිනිස්සු අර ස්වාධීන අලංකාර දිවි ගමන අතර දමලා ඒකල ඔක්කොම අර නවීන පන්නේ දේවල් වලට ඇලුම් කරන්න බවට පත් වෙනවා. දැන් ඉස්කෝලේ ඇරෙන වෙලාවට හරිද? කවුද එන්නේ? ඉස්කෝලේ පාසලේ ගේට්ටු ගාවට කවුද එන්නේ? චූටි ළමයිට අර අනම්මනම් ජල්බරි විකුණන වෙලඳු ටික එනවා. හරිද? අර සබම් බෝල් මොනද මේක ගාලා පිමිනන බෝල ගොඩ යනවා. අලේ වට එකක් ඕනේ කියලා අඬනවා ඊට පස්සේ ළමයි. එහෙම නේද? ඊට පස්සේ පාපි ගාලා අයිස්ක්‍රීම් අම්මේ අයිස්ක්‍රීම් එකක් ඕනේ කියලා. ඉතින් අම්මලා එතෙන්ට ඇදගෙන යනවා. ඊට පස්සේ අර පුම්බලා මොනවාද අතාරින රෑන් ගාලා නලාවක්. අනේ එකක් ඕනේ කියන. ලොකු බැලුම් බෝල අරන් මෙහෙම කරගෙන ඉන්න කටින. අපි ඉස්කෝලේ යන කාලේ අර මොකද්ද තිබ්බා මේ අර කොහොම ගහලා අතර ගන්නෙ මොකද්ද ඒක කියන්නේ? ඩිස්කෝ බෝල තිබ්බා. ඔව් ඉස්කෝලේ තහනම් කළා. මොකද අපි ෂේප් එකේ ඉස්සරහ කොල්ලට ගහලා ඔක අතර අරගන්න හින්දා. සමහරව වැරදි වැඩත් කළා. යෝ කියලා එකක් තිබුණා. ඒක බිම ගහලා උඩට අර ගන්නවා නේද? සමහර ඒකෙන් මේ ගෑනු ළමයිට ගොඩක් පිරිමි ළමයි හිරිහැර කරා. යෝ ඒක පාවිච්චි කරලා ඒ කාලේ. ඉතින් මේ දන්නවද මේවා එනවා ඉස්කෝලේ ගාවට. එතකොට ඉස්කෝලේ යන ළමයාට මුළු අවධානය යොමු වෙන්නේ මොනවද? අරව ඕනේ, මෙව්ව ඕනේ, එව්ව ඕනේ. මෙන්න මේ වගේ මිනිස්සු ස්වභාවික පරිසරයත් එක්ක ජීවත් වෙන ජීවිත රටාවෙන් එළියට ඇදලා නවීකරණය ඒ වගේම කාර්මිකකරණය තාක්ෂණික දියුණුව හරහා මිනිස් මොළය සම්පූර්ණයෙන්ම ඇදගෙන තිබෙනවා මුදලට හා තාක්ෂණයට. අපි ජීවත් වුණු ග්‍රාමීය ඒ වගේම අර දෙවියන් වහන්සේ තුලින් ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වුණු ජීවිත රටාව සම්පූර්ණ බිඳ වැටිලා අපි අමුතුම කාලයකට ඇතුල් වෙලා තිබෙනවා. එහෙම නෙවෙයිද? අදත් ගම් වලට ගිහිල්ලා බලද්දී ඒ ගම්වල දැනෙන ඒ ජීවය හරිද? ස්වභාව ධර්මයත් එක්ක නේද? හුස්ම ටිකක් අරගෙන ඒ ගමක තිබෙන ඒ ජීවය නගරයක නැහැ. කොන්ක්‍රීට් වනාන්තරවල එක නැහැ. ස්වභාවික වනාන්තරයක තිබෙනා වූ ජීවය. ඒ නිසා මේක යක්ෂණික දෙයක්. මේක යක්ෂණික දෙයක්. මිනිසුන්ගේ අවධානය සම්පූර්ණම මුදල මත පාලනය වෙන මනසකට මිනිසුන්ගේ ගෙනල්ලා තිබෙනවා. දැන් අදත් ගම්මාන තියෙනවා සමහර ලංකාවේ මේ ඩීසල් ගණන් ගියාට ඒගොල්ලෝ වැඩක් නැහැ. පෙට්‍රල් ගණන් ගියාට වැඩක් ඒගොල්ලෝ කිසි ගාණක් නැහැ. මේ එළවලු මිල නැග්ගට ඒගොල්ලෝ ගාණක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඉඩමේ වගා කරගෙන ඒගොල්ලෝගේ ඒ ජීවිත රටාව පවත්වගෙන යනවා. ඒගොල්ලෝට මහා ලොකු ගමන් බිමන් නැහැ නේද?
ගෙවල් 10කට 15කට එහා පැත්තේ තමයි නැත්නම් මේ කිලෝමීටරයක් භාගයක් ඇතුළත තමයි නෑදෑය පිරිස ඔක්කොම ටික ඉන්නේ. ඉතින් ඒකට ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ සතුටින් ජීවත් වෙනවා. හරිද? එවැනි දේ ඔබ කියයි මොනවද ඔය කියන්නේ? ඉතින් හැම එකක් ප්‍රායෝගික නෑනේ පාස්සේ කියලා. නමුත් මම යම් කිසි දෙයක් ඕගොල්ලන්ට කතා කරගෙන එන්නේ. නමුත් ලෝකය සම්පූර්ණම අද මුදල කියන දේ ඉහළට ගෙනල්ලා මිනිස්සුන්ව ඒ දිහා බලලා ඉව ලබා ගන්නා වූ මානසික තත්වයකට තෘෂ්ණාවේ මානසික ලෝකයකට හරිද මේ ද්‍රව්‍යාත්මක කරණයට දේවල් මට ඕනේ දැන් බලන්න අන්තර්ජාලය බලන්න අපි පොඩ්ඩක් ඕකේ බලනකොට අපිට අනවශ්‍ය දේවල් අපිට ගන්න කියලා ඒගොල්ලෝ බල කරනවා ඇඩ් දාලා Facebook එක පොඩ්ඩක් බලනකොට ඒකේ වැඩිපුරම යන ඇඩ් එකක්. දැන් වීඩියෝ එකක් ඔන් කරනකොට ඒකේ ඇඩ් එකක් ගිහිලා තමයි අදාළ දේශනාව හරි අපිට බලන්න වෙන්නේ. සමහර අයවත් ඉඩ දෙන්නේ නැහැ. සමහර දේශනාවල් බාදී. නේද? මොන ඇඩ්ස් දාලා. එතකොට අපිට අවශ්‍ය නැති දේවල් ඒකේ පුරවලා තියෙනවා මේ ඔන්ලයින් ඕගොල්ලෝ ඕඩර් කරන්න ගෙදරටම ගෙනල්ලා දෙනවා. ගෙදරට ගෙනාවට පස්සේ තමයි ඕගොල්ලෝ සල්ලි ගෙවන්න ඕනේ. නේද? කියලා මේ අපිට අනවශ්‍ය අවශ්‍යතාවයන් මේක බලනකොට අපිට පේනවා. ඒතර අපි හිතන චමේක ගෙන ගත්තත් නියමයි. නේද? නිකන් අර මේසෙකට යටට තියන්න කෑල්ල පවා හරිද මොන හරි ඔන්ලයින් දැන් ගෙන්න ගන්න පුළුවන්. එච්චර අපිට අවශ්‍යද අනවශ්‍යද ඔක්කොම අපිව ඇද ගන්නවා මේක දිහා බලලා. මේක ගෙනවොත් නෙමෙයි නේද? දැන් ඔය කාන්තාව බලනකොට බේරෙන්න බෑ මේ තමන්ගේ මුළු තැන්කට අවශ්‍ය කරන අරක මේක එල්ලනේවා වහනේවා පිහදානේවා ඔක්කොම මේකේ තියෙනවා. වහනක අවශ්‍යතාව බලනකොට පිහදාන රෙදි කෑල්ල ඉඳලා ඒකේ තියෙනවා. ඉතින් අපි බලද්දී අපට ආශාවක් ඇති කරනවා මේක ගෙන්න ගමු මේක ගෙන්න ගමු මේක ගෙන්න ගමු කියලා. මෙන්න මේ වගේ මම මේ කතා කරගෙන ඉන්නේ වැදගත් දෙයක්. මිනිස්සුන්ගේ මානසික තත්වය මේ වර්තමාන කාලයේ මොකද්ද කරලා තියෙන්නේ? යක්ෂණික දෙයක් ඒක. මොකද්ද? දෙවියන් වහන්සේ වෙත තිබෙන මානසික තත්වය අරගෙන මිනිස්සුන්ගේ මනස කෙලින්ම ලෝකයේ කාරණාවලට යොමු වෙලා තියෙනවා අධික ලෙස මේ කාලේ. ඒ නිසා ආත්මික මාර්ගය ගැන තමන්ගේ පුද්ගලික කැපවීම ගැන දෙවියන් වහන්සේත් එක්ක මම ඉන්න ඕනේ පිළිවෙල මොකද්ද කියන දේ පවා මිනිස්සුන්ට අමතක වෙලා අවශ්‍යතාවයට දෙයියෝ අදහන සමාජයක් බිහි වෙලා තියෙනවා. මට සමා වෙන්න. හැමෝම එහෙම නෙමෙයි. හැබැයි ගොඩක් අයට දෙවියන් වහන්සේ ඕන මොන වෙලාවටද? තමුන්ගේ ප්‍රශ්නයක් ආවොත් විසඳ ගන්න විතරයි. දැන් ওই මම දන්න කට්ටියක් ඉන්නවා. ඒක එක්කෙනෙක් නෙමෙයි පවුල් කීපයක් ඉන්නවා. දැන් සමන අවුරුදු 10ක 12ක වගේ ඉඳලා ඒගොල්ලෝ මම දන්නවා. හැබැයි කවදාවත් ඇවිල්ලා මේ නිරහර යාඥාවකට වාඩි වෙන්නේ නැහැ. කවදාවත් ඇවිල්ලා ඉරිදා දේශනාවකට අහලා දේව පණිවිඩය අහලා අපේ බයිබල් ස්ටඩි එකකට ඉඳලා බෞතිස්ම අරගෙන අර යේසුස් වහන්සේ ගාවට ලං වෙන්න ඕන කියලා ඒගොල්ලෝ අයිඩියා එකක් නැහැ. ඒගොල්ලෝ එනවා සුව මෙහෙට සමහර දවස්වල. එලා පාස්ටර් ජේසුස් පිටයි කෝල්කින් ආවේ කියලා. ඉතින් කොහොමද පාස්ටර් ෂාව ලස්සනනේ පල්ලිය හදලා ආර මේ කියලා කතා කරලා අනේ පාස්ටර් ලොකු ප්‍රශ්නයක් අපට ආවනේ කියලා කියනවා අන්තිමට. ඒ ප්‍රශ්න විසඳනකම් මගේ ෆෝන් එක මාර ඒගොල්ලන්ගේ කෝල් වලින් බිසි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න විසඳුනාම මේ මාස දෙකකට විතර පස්සේ කෝල් කරගෙන අර ප්‍රශ්නේ හරි පාස්ටර් thank you කියලා ඊට පස්සේ ආයෙ ඒගොල්ලෝ පේන්නේ නැහැ. ආයෙ පේන්නේ නැහැ. දැන් මේ කාලේ පේන්නේ නැහැ. ඉතින් අනාගතේ ආයේ දවසක මෙන්න මෙහෙම දෙවියෝ අදහන කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් මම දෙවියන් වහන්සේ ඒගොල්ලෝ උත්තර දෙනවා නම් මට මොකද කියලා ඉතින් මම යාඥා කරලා යවනවා. මට තියෙන යාඥා කරන්නනේ මම හම්බෙන්නේ නායට නේද? උත්තර දෙන්නේ මම නෙවෙයිනේ. දෙවියන් වහන්සේ කවදාරි එයාගේ සිත් හරවයි. නැද්ද ඒකට මට දන්නේ නැහැ මොනවද යන තත්ත්වෙත් ඒක. මොකද ඒගොල්ලෝට අවශ්‍ය කරන්නේ අර තමන්ගේ ගමනක් හදන් තියෙනවනේ. ඒ ගමනට දෙවියන් වහන්සේගේ සයිට් සපෝට් එකක්. දැන් අපිට බ්‍රේක් ඩවුන් කියලා වාහන තියෙනවනේ. ඒවට කියන්නේ බ්‍රේක් ඩවුන් කියන්නේ වෙන කතන්දරයක්. හැබැයි මේ බ්‍රේක් ඩවුන් කියලා අර පොඩි ක්‍රේන් එකක් දාලා නේද? මේ තියෙනව නේද ඔය වාහන අර මේ කුරුණෑගල සමහර තැන්වල තියෙනවා. ඒව අවශ්‍ය වෙන මොන වෙලාවටද? වාහනයක් පදවන්න බැරි තරමට කැඩුනහම. ඊට පස්සේ අර කැවිලා ඉස්සරහ උස්සගෙන ගෙනියනවා නේද? දැන් තව ඒවා තියෙනවා. ඒක උඩට වාහනේ අරන් යන්න පුළුවන්. කැරියර්ස් තියෙනවා. ඒවට දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකක් ඕන වෙන්නේ මොන වෙලාවටද? වාහනේ කැඩුනහම. ඉතින් ගොඩක් අය මේ කැඩෙන්නට පෙර නොකැඩී තබා ගැනීමේ තලයකට එසවෙන්නේ නැහැ. මේක කැඩෙනකම් මොදුවලා කැඩුනහම හදනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි දන්නවා වාහනයක් වුණාම ඕක කිලෝමීටර් සාමාන්‍යයෙන් ගානක් තියෙනවා. ඒකේ 3000 4000 ඒකේ සර්විස් කරන්නට ඕනේ. තමන් හරියාකාරව සර්විසස් ටික කරගෙන වාහනේ පදවනවා නම් අර වගේ අතරමඟ ඉන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. අර බ්‍රේක් ඩවුන් එකක් ඕන වෙන්නේ නැහැ.
හැබැයි මේක නිතර හොඳ නඩත්තුවක් තියෙනවා නම් මේක කැඩෙන්නේ නැහැ. මොකද ගෙවිලා කෙරලා එනකොට සර්විස් එකෙන් කියනවා සර් මේක දාගන්න මේක දැන් ගෙවිලා තියෙන්නේ මේ බ්‍රේක් ඔක්කොම මේ පෑඩ් ගෙවිලා දැන් මේවා දාගන්න කියලා අර ඒ පරීක්ෂණ කරන මහත්තුරු ටික අපිව දැනුවත් කරනවා. ඒතකොට අතරමඟ ඉන්න ඕනේ නැහැ. ඒ වගේ ආත්මික ජීවිතයත් නිතරම අවධානය දීලා අපි දැන් සති දෙකක් ඉගෙන ගත්තා වගේ ඔබගේ පුද්ගලික ජීවිතේ රහස් කුටීරයේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක හොඳ ගනුදෙනුවක යෙදෙනවා නම් දන්නවද ඔබට අර භයානක දේවල් සිදු වෙන්නේ නැහැ. සමහර පරීක්ෂාවල් එවනුත් ඔබ ජය ගන්නවා. මොකද ඔබ පුද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක ලොකු ශක්තිමත් තලයක හිටගෙන ඉන්න නිසා. නමුත් ගොඩක් අයට දෙයියු සී වෙන්නේ අමාරුම ප්‍රශ්නයක් ආපුවාම. ඉතින් එහෙම එපා. ඒ නිසා මේ ව්‍යවස්ථාව වෙතට ඔබේ අවධානය දෙන්නට ඕනේ. මේ අවසාන කාලේ මිනිසු ද්‍රව්‍යාත්මක දේවල් මිල මුදල් පසුපස යන යුගයක ඊට වඩා වටිනා වූ වස්තුව තමයි දෙවියන් වහන්සේගේ මාර්ගය. මුළු ලෝකෙම ඔබ ලබා ගත්තත් දවසක ඒවා දාලා ඔබේ ආත්මය මේ ලෝකෙන් යන්නට යනවා. මේ පාවිච්චි කරන ශරීරය අපි නිතර පිරිසුදු කරගෙන නේද? ලස්සන කරගෙන පාවිච්චි කරන දැන් සමහර අය ශරීරය නඩත්තු කරන්න වාහනයට වඩා ශරීරය නඩත්තු කරන්න සමහරට ගොඩක් සල්ලි යට කරනවා. එතකොට මේ ඔක්කොම ඔබ පොළවේ පස් වෙන්න අතහැරලා මේ ලෝකෙන් ඔබ යනවා. එදාට යද්දී ඔබට දෙවියන් වහන්සේ හිටියේ නැත්තම් ඒ ගැලවීම තුළ හිටියේ නැත්තම් මොකද්ද ඒකේ తත්වය? ඒ නිසා මුළු ලෝකෙම ලබා ගත්තත් ආත්මේ විනාශ වුණොත් ඔහුට මොන ලාභයක්ද කියලා ලියලා තියෙන්නේ. ඒ නිසා මේ යන ගමනේ සමහර ගැටලු සමහර බාධා එනවා. නමුත් ඒවා ජය ගන්නට දෙවියන් වහන්සේගේ ශක්තිය අපි ලබා ගන්නට අවශ්‍යයි. ඒකයි පහුගිය සති දෙකක් ඉගැන්වුවේ ඔබගේ පුද්ගලික ආත්මික ජීවිතය තුළ ඔබ මොන වගේ ඉන්න ඕනද කියලා. අපි ගිය සතියේ දානියෙල් ගැන කතා කළා නේද? ඒ තරුණයෝ 3 දෙනා 4 දෙනා එකතු වෙලා කළා කැපවීම ගැන අපි ඉගෙන ගත්තා. ඒගොල්ලන් මොන වගේ අපහසු අමාරු දෙයක්ද කරේ නේද? අර රාජකීය භෝජන තියනකොට එළවලු විතරක් කාලා වතුර ටිකක් බීලා ඉන්න අවුරුදු 3ක් සෙල්ලමක් නෙමෙයි අවුරුදු 3ක කාලයක් නේද? අර හොඳ රාජකීය භෝජන සුවඳ හමද්දී එළවලු කකා ලැජ්ජාවට පත් වෙවි ඒගොල්ලෝ හිටියා. හැබැයි දෙවියන් වහන්සේ ඒගොල්ලන්ගේ අනාගතයේ ගොඩ දාන ඒ ආශිර්වාදය ඔවුන්ට නිදහස් කළා. ඒකයි මම ඔබ සමග කතා කරේ මේ පුද්ගලිකව ඔබ කරන කැපවීම තමයි ඔබේ අනාගතයේ සාර්ථකත්වයට හේතුව. ඉතින් මේක ඔබට පත් වුණා නම් හොඳයි. දැන් මම ප්‍රශ්නයක් අහන්නද? දැන් ගිය සතියේ සති දෙකක දේශනාවල් වලට අදාළ එක ප්‍රශ්නයක් අහන්නද? දැන් ඔබ ඒ වගේ මොන හරි පුද්ගලික කැපවීම වලට ඇතුල් වුණාද? රයිට්? දැන් අත උස්සන්න ඕනේ නැහැ. ඔව් කියලා කියන්න ඕනෙත් නැහැ. ඔහොමම බලාගෙන ඉන්න විදිහට මගේ දිහා බලාගෙන ඉන්න. හරිද? නමුත් මේ සම්බන්ධව ඔබේ ප්‍රතිචාරය මොකක්ද? එහෙනම් ඔබේ අනාගතයේ ඔබ කොහොමද ඉන්න යන්නේ කියන කාරණාව අපි දකින්නට යනවා. රයිට්? ඔබ පුද්ගලිකව කැපවීමකට ඇතුල් වෙලා වෙනදට වඩා දෙවියන් වහන්සේත් එක්ක මම ඉන්න ඕනි කියන තැන ගිය සති දෙකක් ඇතුළත ඒ දේශනා අහලා ඔබේ ඇතුලේ පත්තු වෙලා තියෙනවා නම් ඔබ මේ වන විටත් ඒ දේවල් පටන් අරගෙන ඇති. යාඥා නෙකරුවා නම් යාඥා කරන්න, දේව වචනේ නොකියවා නම් ඒක කියන්න, ඒ වගේ निराහාර කාලයන් වලට ඇතුල් වුණ නැත්නම් ඒවා කරන්න. ඒ වගේ ඔබ පුද්ගලිකව දෙවියන් වහන්සේ වෙනුවෙන් උදෙසා දෙන්නා වූ කාලය ඔබේ ජීවිතේ වැඩි කරගන්න ඔබ දැනටමත් ඒ කැපවීමට ඇතුල් වෙලා නම් බය වෙන්න එපා. ඒ කාලයත් එක්කම ස්වාමින් වහන්සේ ඔබේ කැපවීමට අදාළ ආශිර්වාදයන් ඔබ මත නිදහස් කරන්නට යනවා. රයිට්? ඒක බලාගන්න. ඒකයි මම කිව්වේ බලාගන්න පුළුවන් අනාගතේ. නේද? ඉතින් ඒ නිසා ඔබ කවුරු හරි අලසව තාමත් ඔහේ ඉන්නවා නම් ඒකේ විපාකය අනාගතේ බලා ගන්නට පුළුවන් වේවි. ඒ නිසා මේ වචන ඔබේ ජීවිතයට ලං කර ගන්නට ඕනේ. පුද්ගලික කැපවීම, පුද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක ඔබේ කාලය ගත කිරීම, උන්වහන්සේට කාලය දීම, වචනයත් එක්ක ගනුදෙනුවේ යෙදීම, ආත්මික ක්‍රියාකාරකම් වල යෙදීම තමයි ඔබේ ජීවිතේ ඔබට ඇහැට නොපෙනෙන ලෝකේ එන්නා වූ සියලු බාධාවල් ජය ගන්නට ප්‍රධාන හේතුව. දැන් දානියෙල් ඒ රටේ ඉද්දී කොච්චර අභියෝග වලට මුහුණ දුන්නද? යක්ෂයා විවිධ උපක්‍රම යෙදුවා මේ මිනිස්සුව විනාශ කරන්න. ගින්දර ගොඩවල් වලට දාන්න දැම්ම, තල්ලු කරා, සිංහ ගුවාවල් වලට දැම්මා නේද? ඒ වගේ මේගොල්ලන් නසන්න ආත්මික තලයේ යක්ෂ ආත්ම විවිධ මිනිස්සුන්ව භාවිතා කළා මේ අයගේ ජීවිත විනාශ කරන්න. හැබැයි මේගොල්ලන්ගේ අර පුද්ගලික කැපවීම තමයි මේ හැම අභියෝගයක්ම ජය ගන්නට හේතු වුනේ. දැන් අද ගොඩක් අයට අභියෝග එනකොට ඒගොල්ලෝ මානසික වැටෙනවා. අනේ මට තේරෙන්නේ මම හිතුවේ නෑ මේ වගේ ප්‍රශ්නයක් මට ඒවි කියලා. ඇයි මට මෙහෙම වුනේ කියලා එක විදිහට ඒගොල්ලන් අධෛර්යමත් වෙනවා මේ ආත්මික මාර්ගයේ.
හැබැයි ඔබේ පුද්ගලික කැපවීමක් තුල ඉන්නවා නම් අපි දානියෙල් කතාවේදී දකිනවා දානියෙල් පොතේදී ඒගොල්ලන්ගේ අර පුද්ගලික කැපවීම අවුරුදු 3ක ඒගොල්ලගේ කැපවීම ඉන් පසුව ඔවුන්ගේ ජීවිතවලට පැමිණියා වූ සියලු අභියෝග ජය අරගෙන ඔවුන් උසස් තලයක වැජබෙන්නට හේතුවක් වුණා. මේක තේරුම් ගන්න. ඒ නිසා ඔබ කැපවීමකට ඇතුල් වෙන්න ඔබේ ආත්මික ජීවිතේ. ඔහේ ඉන්න එපා. ඔහේ ඉන්න එපා. දැන් සමහරව ඉරිදාට එන්නේ නැහැ. දැන් ඉරිදාට එන්න අපිට ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තාමත් ගෙවල් වලට වෙලා ඔහේ ඉන්නවා. හැබැයි යන්න ඕන ඔක්කොම ගමන් ටික යනවා. පල්ලියට විතර එන්නේ නැත්තේ. හරිද? ඒකත් අපි දන්නවා. ඉතින් ඒක ඒ ඔබේ දේ. හරිද? නමුත් අපිට කනගාටු මේ විදියට යනවා නම් ඉතින් එහෙමනම් ඔබ ගැලවීම ලබන්න කාලෙම ෆෝන් එක තියාගෙන ඉන්න තිබ්බ ගෙදරටලා කම්පියුටරේ තියාගෙන. හරිද? නමුත් සබාව කියන එක බයිබලයේ තිබෙන දෙයක්. ආමේන්. ඒක යම් ගැටලු නිසා ලොක්ඩවුන් කර්ෆියු ඒවා නිසා අපිට රැස් වෙන්න බැරි වුණත් ඊට පස්සේ අපිට දෙවියන් වහන්සේ අවස්ථාව දුන්නාම අපි එතන ඇවිල්ලා හිට ගන්නට ඕන. අපි එතන ඉන්නට ඕනේ. මොකද රැස්වීම සුළු කරන්න එපා කියලා දේව වචනේ ලියා තියෙන නිසා. අපේ රැස්වීම සුළු නොකර ඒ දිනේ ලං වෙන බැවින් අපි වඩා ධෛර්යවන්තව ක්‍රියා කරමු කියලා. ඉතින් ඒ නිසා මේ කැපවීම වලට ඇතුල් නොවීම ජීවිතේ සමහර බාධා එන්න හේතුවක් දන්නේම නැතුව ට්‍රැක් එක එළියට යන්න හේතුවක් කරනවා. හිතනවා නෑ අපි දෙවියන් වහන්සේ තුල ඉන්නවා කියලා. නමුත් කාලයත් එක්කම මොනවද වෙන්නේ කියන එක ඔබටත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕන අපිට එදිරිවාදී සටනක් තියෙනවා. දැන් මම ටිකක් ඒ ගැන තමයි ඔබට කතා කරන්නට බලාපොරොත්තුව ටික වෙලාවක් ඇතුළත අපේ දිවි ගමනට විරුද්ධව මම මේක කාලයකට මාසයකට දෙකකට වතාවක් මම මේ ගැන ඔබ උනන්දු කරනවා. යකෙක් ඉන්නවා කියලා. රයිට්? අන්ධකාර බලපෑම් බලවේගයන් අප අවට ලෝකයේ ඇහැට නොපෙනෙන තලය තුල අන්ධකාරයේ ක්‍රියාකාරීත්වයන් ඕන තරම් තියෙනවා. මෙන්න මේ ක්‍රියාකාරීත්වයන් දෙවියන් වහන්සේ අදහන මිනිසයාට විවිධ ආකාරයෙන් බලපෑම් කරන්න උත්සාහ කරනවා. ඉතින් අන්න දැන් සති දෙකක් ඔබට සමහර දේවල් ඉගැන්වුවේ මෙන්න මේ ආත්මික සටන ඔබ ජය ගන්නට ඕන ආකාරයයි. දැන් ආත්මිකව ඔබ ලබන ඒ ජයග්‍රහණ තමයි භෞතික තලයේ අපේ ජයග්‍රහණන් බවට පත් වෙන්නේ. ඒකට හොඳ උදාහරණ අරගෙන අපි ඒක ඉගෙන ගත්තා. රයිට්? එහෙම නේද? මේ මොනවාද මෝසස්ගේ කන්ද උඩ යාඥාවෙන් අපි ඉගෙන ගත්තා. ඒ වගේම එලිෂාගේ අර කුටියේ ඇතුලේ කළා වූ මේ යෝවාස් සම්බන්ධව කතාවේදී අපි ඉගෙන ගත්තා නේද? ඒ වගේම දානියෙල් සම්බන්ධව කතාවේදී අපි ඉගෙන ගත්තා. මේ පුද්ගලිකව කළා වූ කැපවීම තමයි ඔවුන්ගේ බාහිර උසස්කම් වලට යුද ජයග්‍රහණ වලට ප්‍රධාන හේතුවක් වුණේ කියලා. ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕනේ අපි දෙවියන් වහන්සේගේ සෙනගක් හැටියට අපට විරුද්ධව සතුරෙක් ඉන්න බව, සටනක් තියෙන බව. ඉතින් ඒක තේරුම් අරගත්තාම අපට හරි පහසුයි කාරණාවල් වලදී අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා අපේ ක්‍රියාකාරකම් හරි ගස්ස ගන්නට. ඉතින් අද දවසේ මම ඔබ සමග කතා කරන්නට යනවා තවත් මේ පරීක්ෂාවන් එහෙම නැත්නම් අන්ධකාර බලවේග යක්ෂ ආත්ම මිනිසෙක්ගේ ජීවිතයට විරුද්ධව ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ගැනයි අද දවසේත් කතා කරන්නට යන්නේ. ඒ තමයි මේ විඩාවට පත්වීම තුල අන්ධකාරයේ ක්‍රියාකාරීත්වය මොන වගේද? හරිද? ඒ කියන්නේ විඩාවට පත්වෙන අවස්ථාවල් වලදී සාතන්ගේ ක්‍රියාකාරීත්වය මොන වගේ මිනිස්සුෙකුට බලපානවද කියන කාරණාව තමයි අද දවසේ ඔබත් එක්ක මම කතා කරන්නට යන්නේ. දැන් මේ විඩාවට පත්වීම කියන වචනේ මම මෙතන අරගත්තේ අර අපි කියනවනේ මේ ටයර්ඩ් එහෙම නැත්නම් මේ මට හරි මහන්සි කියන කාරණාව. එතකොට මේ මහන්සි කියන කාරණාවට වඩා ගැඹුරු කාරණාවක් ගැනයි අපි අද දවසේ බලන්නට යන්නේ. ඒ කියන්නේ විඩාවට පත්වීම තුල අන්ධකාර බලවේගයන් කෙලසද ක්‍රියාත්මක වෙන්නේ කියන දේ. ඔබ දන්නවද? පවුලුතුමා අලුත් ගිවිසුමේදී සඳහන් කරනවා අන්ධකාර ආත්ම මට්ටම් 4ක් සම්බන්ධව. මෙන්න මේ මට්ටම් 4 තමයි ඔබේ ජීවිතයට බාධා එල්ල කරන්න කියලා ඔහු එහිදී අපට ගැඹුරුව පෙන්වලා දෙනවා. දැන් පවුල්තුමා කියන අපොස්තලවරේ. එතකොට පවුල් කියන අපොස්තලවරයා මේ අන්ධකාර මට්ටම් ගැන හොඳ අවබෝධයකින් සිටියව කෙනෙක්. දැන් අපොස්තලවරේ කියන්නේ කවුද? නේද? ප්‍රේරිතවරයෙක්. තව ඕකට වචනයක් කිව්වොත් මොකද්ද? ප්‍රේරිතවරයෙක්. ප්‍රේරිතවරයා සහ අපොස්තලවරයා කියන්නේ දෙන්නේ දෙකෙනේද? ඇහුන්නේ. දැන් ඕක ගොඩාක් අය පටල ගන්නවා. ප්‍රොපේතවරු සහ අනාගත වක්තෘවරු කියන්නේ දෙන්නේ දෙකෙනේද? උත්තරයක් නැද්ද?
ප්‍රොපේතවරයා සහ අනාගත වක්තුරුවරයා කියන දෙන්නේ දෙක්කෙනෙක්ද? එක්කෙනෙක්. මේ නම් දෙකම පාවිච්චි කරන්නේ එක්කෙනෙකුට. අපෝස්තලවරයා සහ ප්‍රේරිතවරයා කියන්නේ දෙන්නේ දෙක්කෙනෙක්ද? ඒත් එක්කෙනෙක්. රයිට්? ප්‍රේරිතවරු එහෙම නැත්නම් අපෝස්තලවරු. එතකොට ප්‍රොපේතවරු නැත්නම් අනාගත වක්තුරුවරු. මේ දෙකම එකයි. ප්‍රොපේත සේවය, අනාගත වක්තුරු සේවය මේ දෙකම එකම දෙයකට තමයි මේ වචන දෙකක් පාවිච්චි කරන්නේ. දැන් පවුලුතුමා ගැන කතා කරද්දී ඔහු කතා කරනවා මම ප්‍රේරිතයෙක්. එහෙම නැත්නම් අපොස්තල පවුල් කියලා තමයි එතුමා ගැන කතා කරන්නේ. එතකොට පවුල්තුමා අපොස්තලවරයෙක්. දැන් අපි අපොස්තලවරයා කියන මාතෘකාව බැලුවොත් අපොස්තලවරයෙක් කියන්නේ මොන වගේ කෙනෙකුටද? දැන් අපේ රටේ නිලතල තියෙනව නේද? ඒ වගේ මේ දෙවියන් වහන්සේගේ මාර්ගයේ තියෙන නිලයන් මෙව්වා. නිලතල. අපොස්තලවරයා. ඉතින් අපොස්තලවරයා කියලා කියන කෙනා නිර්වචනය කරන්නේ මෙන්න මේ විදිහටයි. ඒ කියන්නේ යම් පළාතකට ගිහිල්ලා තේරුණාද? යම් පළාතකට යවනු ලැබූ තැනැත්තා ඒ පළාතට ගොස් ඒ පළාතේ අන්ධකාර බලවේගවලට විරුද්ධව සටන් කරලා ඒවා පරාජය කරලා දෙවියන් වහන්සේගේ සභාව යම් තැනක ස්ථාපිත කරන කෙනාට තමයි කියන්නේ කවුද? අපොස්තලවරයා. දැන් ඒකේ ප්‍රධානව කියනවා යවනු ලැබූ තැනැත්තා කියලා. යවනු ලැබූ තැනැත්තා. ඒ කියන්නේ යම් කිසි වැඩක් කරන පිණිස යවනු ලැබූ තැනැත්තා අපොස්තලවරයා. ඔහුගේ කාර්යභාරය තමයි ඔහු ඒ තැනට ගොස් සතුරාගේ බලය කඩලා ඔහු දෙවියන් වහන්සේගේ සභාව ස්ථාපිත කිරීමයි. ආමෙන්. දැන් සතුරාගේ බලය කියනකොට යාවට ඉන්න මිනිසුත් එක්ක ගහගන්න නෙමෙයි කියන්නේ. හරිද? අන්ධකාරාධිපත්‍ය කියන්නේ ඇහැට නොපෙනෙන ලෝකයේ තිබෙනා වූ සතුරා අන්ධකාර යක්ෂණික ක්‍රියාදාමයන් ඔහු මැඩපවත්වලා දෙවියන් වහන්සේගේ සභාව පිහිටවන්නට ඕන, ස්ථාපිත කරන්නට ඕන. ඒකට තමයි පාවුල් අපොස්තලවරයාව දෙවියන් වහන්සේ රටවල් 100 ගානක පාවිච්චි කරේ. ඔහු බොහෝ රටවල ගිහිල්ලා දේව සභාව ස්ථාපිත කළා. යක්ෂාත්ම දුරු කළා, රෝගීන් සුවපත් කළා, ගෝලයන් බිහි කළා, සභාව ඇති කළා. එතකොට ඒ දෙවියන් වහන්සේගේ මාර්ගය නැත්නම් අලුත් ගිවිසුමේ විදිහට බැලුවොත් ක්‍රිස්තුස් වහන්සේගේ මහා නියෝගය මොකද්ද මහා නියෝගය? සකල ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න, පියාණන්ගේ පුත්‍රයාණන්ගේ ගෝලයන් බිහි කරන්න, පියාණන්ගේ පුත්‍රයන්ගේ සුද්ධාත්ම නාමයෙන් ඔවුන් බෞතිස්ම කරන්න. ඒක තමයි මහා නියෝගය නේද? සකල ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරන්න ඕනේ. ඊට පස්සේ මොනවද කරන්න ඕනේ? ගෝලයන් බිහි කරන්නට ඕනේ. ඊට පස්සේ ඔවුන්ගේ බෞතිස්ම කරන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිහිටවන්නට ඕනේ. ඉතින් මේ උදෙසා යවනු ලැබූ තැනැත්තාට බලය පවරලා ස්වර්ගීය ආධිපත්‍ය හා බලය පවරලා යවනු ලැබූ තැනැත්තා තමයි කවුද? අපොස්තලවරයා. ඒතකොට අනාගත වක්තුරුවරයා මොනවා කරන්නේ? ඔහුට දැන් ප්‍රොපේත සේවයක්, අනාගත වාක්‍ය සේවයක්. ඔහුට කියනවා දෙවියන් වහන්සේගේ හඬ, දෙවියන් වහන්සේගේ මුඛය ඔහු ගාව තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔහු කරන කොටගෙන අනාගතයේ සම්බන්ධව දේවල් කතා කරන්නට යනවා. තේරුණා? මේ විවිධ පස්සාකාර සේවයක් තුලින් තමයි සභාව ස්ථාපිත කරලා තියෙන්නේ උන්වහන්සේ. මේ අපොස්තල සමයන් මේ ප්‍රොපේත සේවය, ඒ වගේම අපොස්තලවරුන්ගේ සේවය, ඊට පස්සේ සභා පාලකවරු, ඊට පස්සේ සුභාරංචි දේශකයන් සහ ගුරුවරු කියන මේ ආකාර පහක සේවාවන් වලින් තමයි දෙවියන් වහන්සේ සභාවක් ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපේ සභාවෙත් එකක් දෙකක් තුනක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඊතුරු දේවල් වලට පිටින් උපස්ථාන අරගන්නවා. ප්‍රේරිත සමාවෙන්න මේ මොනවාද අනාගත වක්තුරු සේවයට, ප්‍රොපේත සේවයට මම නායකයන් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ගුරුවර සේවයට අපි බයිබල් විද්‍යාලය එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් අපොස්තලික සේවය, ඒ වගේම සුභාරංචි සේවය, ඒ වගේම සභාපාලක සේවය කියන දේ දෙවියන් වහන්සේ මේ සභාව තුළින් ටිකක් කරගෙන යන බව අපිට පේනවා. ඉතින් ඒ වගේම අපි ප්‍රොපේතවරු නෙමෙයි, අනාගත වක්තුරුවරු නෙමෙයි. ඒ නිසා අපි එවැනි සභාවක්, එවැනි සේවාවක් එක්ක සම්බන්ධ වෙලා මම වැඩ කරනවා. ඉතින් අපිට ඒ හරහා ඒ ප්‍රොපේතමය ආවරණය ලැබෙනවා. ඒ වගේම අපි බයිබල් විද්‍යාලයක එක්ක සම්බන්ධ වෙලා අපි ඒ ගුරුවරුන්ගේ සේවාව අපි ලබා ගන්නවා. ඉතින් එහෙම තමයි මේ පස්සාකාර සේවය මෙතන සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් සමහර අය මේ ගැන අවබෝධය නැති නිසා ඔය සමහර සුභාරංචි සේවාවන් වල ගැටලු ඇති වෙලා තියෙනවා. මොකද දැන් ගුරුවරයෙක්ට ගිහිල්ලා පාස්ටර් කෙනෙක් වෙන්න බෑ. හරිද? පස්සාකාර සේවයම යමෙක් තුල තියෙනවා. නමුත් ඒකේ හයිලයිට් වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ එකෙන් කීපයක්, එකක් දෙකක් ඒ වගේ. සමහර වෙලාවේ ගුරුවර කැඳවීමකට දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න සූදානම් කරපු කෙනෙක්
තමන්ගේ කැඳවීම අවබෝධ කරගන්නට බැරුව එයා යම් පළාතකට ගිහිල්ලා සභාවක් ආරම්භ කරන්න ඕනි කියලා පටන් අරගත්තාම එයාට අර අන්ධකාරයත් එක්ක ෆයිට් කරන්න බැරි නිසා එයාට ගැටලු බාධා ඇති වෙලා එතන සමහර ප්‍රශ්න ඇති වෙලා ඒවා නැති වෙලා යනවා. හැබැයි අපොස්තලවරයෙක් පළාතකට ගිහිල්ලා එයා වැඩ කරන්න අරගත්තාම දන්නවද ඒ ස්වර්ගීය ආධිපත්‍යය එයත් එක්ක ක්‍රියාත්මක වෙලා එයා හරහා සභාවන් ස්ථාපිත වෙනවා. ආමේන්. දැන් අපි මේ ඉගැන්වීම් දැන් මම මේ ටිකක් උඩ ඉගැන්වීම් ටිකක් ඔබ සමග කතා කරන්නේ. දැන් මේවා අපි තේරුම් අරගෙන තමයි සභා සේවාවන් වල ක්‍රිස්තුස් වහන්සේගේ සේවයේ අපි වැඩ කරන්නට ඕනේ. මේක පැහැදිලි කරගන්නේ නැතුව වැඩ කරන්න ගියොත් සමහර ගැටලු ඇතිනෙදි ගුරුවරයෙක් එයාගේ ඒ සේවයට එයා බයිබල් විද්‍යාලයට ගිහලා උගන්වන්න පටන් අර ගන්නට ඕනේ. තේරුණාද? එවැන්ජලිස්වරයෙක් එයා සුභාරංචිය ප්‍රකාශ කරගෙන යන්නට ඕනේ. ඒකයි මම කිව්වේ. ඒ වගේම අනාගත වක්තුරුවරයෙක් එයා දෙවියන් වහන්සේගේ හඬ, දෙවියන් වහන්සේගේ මුඛය එයාව පාවිච්චි කරනවා. ඒ කියන්නේ එයා ලෝකය ගැන, දේශයන් ගැන එයා ප්‍රොපේත වාක්‍ය කියන කෙනෙක්. ඔබට මතකද මම මිට කලින් මේක කියලා තියෙනවා 2009 අවුරුද්දේ අපේ සුභාරංචි මෙහෙයක් ඉවර වෙනවත් එක්කම අප්‍රේල් මාසේ 30 31 ඒ වගේම මැයි 1 2 වගේ දින 4ක් ආචාර්ය මොරිස් සෙරොලෝ ලංකාවට ඇවිල්ලා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ලොකු දේව මෙහෙයක් පැවැත්තුවා. ඉතින් මට ඒකට යන්න බැරි වුණා. ඒ දිනවලම අපේ මෙහි සුවමේ තිබ්බ නිසා. නමුත් අවසාන දින දෙකට මට සෙනසුරාදා යන්න බැරි වුණා. හැබැයි සඳුදා අඟහරුවාදා වෙනකන් තිබුණා. අපි මම හිතන්නේ සඳුදා හෝ අඟහරුවාදා මම මේ සහෝදරයත් එක්ක ඒ මීටිමට ගියා. යන වෙලාවේ ඉරිදා රෑ එයා දේශනා කරන් ඉද්දී දෙවියන් වහන්සේ යාට රට ගැන කියවව පණිවිඩයක් එයා ප්‍රකාශ කළා. මේව සෙල්ලම් නෙමෙයි නිකන් බොරුවට නිකන් ඔය කෑ ගහනේව නෙමෙයි. මේ සැබෑ වූ පණිවිඩ. හරිද? ඉතින් එයා ප්‍රකාශ කරපු දෙයක් තමයි මේ ලංකාවේ අන්ධකාරයේ ආධිපත්‍යය කඩාගෙන වැටුණා. ඔබට ලබන මේ සති දෙකක් ඇතුළත ඔබට පත්තර ටෙලිවිෂන් ගුවන් විදුලියෙන් මේක අහන්න ලැබෙවි කියලා. ඉතින් එතන පාලකවරු රාශියක් ඒ වේදිකාවේ හිටියා. එතනින් එක්කෙනෙක් පාස්ටර් ඩේවිඩ් මට කිව්වා යා කියපු ඒ අනාගත වාක්‍යය ඔළුවට උඩින් ගියා කියලා. ඒ කියන්නේ හිතා ගන්න බැහැලු මොකද්ද මේ කිව්වේ කියලා. හැබැයි මං හිතන්නේ සතියයි දෙකයි ගියේ අපිට ඇහුණා නන්දි කඩාල් වල යුද්ධය අවසන් වුණයි කියලා. ඉතින් මේ වගේ අනාගත වක්තෘවරු දෙවියන් වහන්සේ දේශයන් වලට පාවිච්චි කරනවා. ඒ දේශයන් වලට අනාගත වක්තෘවරු යවලා ඔවුන් කරන කොට කරන දේශයන් වලට අනාගත වාක්‍ය ප්‍රකාශ කරලා ආත්මික ලෝකයේ දෙවියන් වහන්සේ පරිවර්තනය කරනවා. ආමෙන්. දැන් මේ වගේ ඉහළ මට්ටමේ සේවයක් තමයි ප්‍රොපේත සේවය. එතකොට ප්‍රොපේතවරයෙක් නැත්නම් අනාගත වක්තෘ කරේ වරයෙක් නිකන් ওই පඳුරකට ගහද්දි පස් දෙනෙක් විතර විසි වෙන්නේ නැහැ. හරිද? මේ හැමතැනම නෑ. දැන් අද මේ ලංකාවේ ඉන්නවා නමම දාගෙන මම අනාගත වක්තෘ කියලා. මේ ඔයාගේ දනි සමාරෝහ තියෙනවා නේද කියපම මේ අනාගත වක්තෘ. ඉතින් එහෙම එකක් නෑ. ඒක වෙනම කතාවක්. ඒක එලිදරව් කිරීමේ මේ දීමනාව කරන කොටගෙන යන එකක්. දැන් ධර්ම වාක්‍ය පැවසීම කියලා තමයි අලුත් ගිවිසුමේ අනාගත වක්තෘ සේවයට නමක් දාලා තියෙන්නේ. පාවුලුතුමා ධර්ම වාක්‍ය කීම. රයිට්? ඒතර මේක ප්‍රොපේත සේවය. එතකොට දැනගැන්මේ වචනය කියලා එකක් තියෙනවා. මේ දැනගැනීමේ වචනය තමයි එලිදරව්ව කියලා කියන්නේ. රයිට්? එතකොට එලිදරව් වීම. එලිදරව් වීම සහ අනාගත වාක්‍ය දෙකක්. ඔබට පැහැදිලිද මේක මං කියන එක? සමහරු බලන මොනවද මට තේරෙන්නේ අද නම් මේක කියලා. දැනගැන්මේ වචනය කියන්නේ එලිදරව්වක්. මොකද්ද? එලිදරව්වක්. දැනගැනීමේ වචනය. එතකොට ධර්ම වාක්‍ය කියන්නේ ප්‍රපේත වාක්‍ය. ඒක ප්‍රපේත සේවය අර්ථවත් කරනවා. එතකොට ප්‍රපේතවරු කියන අය නැත්නම් අනාගත වක්තෘ කියන අය දෙවියන් වහන්සේ එහෙම මේ තැන මේ සභා පාලකවරු පාසස්ලා වගේ හැම තැනම තියන්නේ නැහැ. ඒගොල්ලන් විශේෂයෙන් තෝරගත්තු පිරිසක්. ඒ කියන්නේ කුඩා කණ්ඩායමක්. දැන් පරණ ගිවිසුමේ අනාගත වක්තෘවරු 100ක් හිටියානම් මේ අහන්න. පරණ ගිවිසුමේ අනාගත වක්තෘ මම නිකන් කියන්නේ හරියද? 100 ප්‍රතිශතයක් හැටියට මම කියන්නේ නැහැ. 100ක් හිටියානම් අනාගත වාක්‍ය කියලා දෙන්නේ 20ක් විතර. ඔබට පැහැදිලිද? 115ක් 20ක් තමයි මේ බයිබලයේ සඳහන් වෙන අනාගත වක්තෘවරු. හැබැයි ඔබ එලීෂාගේ කාලේ අහලා තියෙනවනේ ශිෂ්‍ය ප්‍රපේතවරු කියලා කණ්ඩායමක්. අර පොරෝතලේ වැටෙන්නේ මොන වෙලාවේද? අර පොරෝතලේ වැටෙන්නේ මේ ලිඳකට කොයි වෙලාවේද? ලිඳකට නෙමෙයිද? ශිෂ්‍ය ප්‍රපේතවරු එකතුලා මොනා කරන්න ගියාට පස්සේද? ඔවුන්ට ඉගෙන ගන්න ශාලාවක් හදන්න ලී දඬු කපන්න ගියපු වෙලාව වගේ. එතකොට මේ ප්‍රපේතවරු ගැන ඔවුන්ගේ නම් බයිබලේ තියෙනවද? නැහැ.
ඒ වගේම සාවුල් රජකමට පත් කරන වෙලාවේ ඔහු එක ගමනක් යද්දී ප්‍රපේතවරු කණ්ඩායමක් කන් දෙකින් බැහැලා ඇවිල්ලා ප්‍රපේත වාක්‍යය කියද්දී ඔහුද ඔවුන් සමග එකතු වෙලා ආත්මීන් පූර්ණ වෙලා බිම ඇදගෙන වැටලා ප්‍රපේත වාක්‍යය කිව්වා කියලා සාවුල් රජතුමා ගැන කියන කතාවේදී ඔතන කන්දෙන් පල්ලෙහාට ආපු ප්‍රපේතවරු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන් ගැන බයිබලේ ලියලා නැහැ. ඔවුන්ගේ නම් නැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න දෙවියන් වහන්සේ තෝරගත්තු ප්‍රපේතවරුන්ගෙන් පරණ කිවිසුමේ මම කියන්නේ 115ක් 20ක් අතර ප්‍රමාණයක් තමයි ප්‍රපේත වාක්‍ය නැත්නම් අනාගත වාක්‍ය කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. අප්‍රසිද්ධ අය 180ක් විතර ඉන්නවා. අන්න ඒ වගේ දෙවියන් වහන්සේ මේ වර්තමාන කාලයේ ප්‍රපේතවරු තබලා තියෙනවා. ආමෙන්. හැබැයි ඔවුන් හැමතැනම නැහැ. රයිට්? ඔවුන්ගේ ප්‍රකාශ වීම අඩුයි. සමහරට ඔවුන් ප්‍රපේතවරයෙක් කියලා සමහර අයට හඳුන ගන්න බෑ. දැන් සමහරව Facebook එකේ දාන්නේ මම ප්‍රපේත අහවල ප්‍රොපෙට් නේද? එහෙම නෑ. එහෙම බයිබල් අනුකූල දැන් නෑ. සමහරව කියනවා මේ දැන් මට දෙවියන් වහන්සේ කියනවා අර රතු පාට එකක් ඇඳලා ඉන්න එක්කෙනාගේ දනිස් එකක් කුමක් තියෙනවා කියලා. දැන් ඔහොම කියන කෙනාට ප්‍රපේතවරයා කියන්නේ නැත. දැන් ඔහොම කියන කට්ටිය නම ඉස්සරහට දාලා තියෙනවා ප්‍රොපෙට් මොහමඩ් කියලා. නෑ මේ නේද? ඒ ප්‍රොපෙට් නෙමෙයි ඒක මපට් ඒවට කියන්නේ මම. හරිද? මේ මපට්ලා බිහි වෙලා ඉන්න හැමතැනම. මේ ප්‍රොපෙට්ලා අඩුයි. ඉතින් දෙවියන් වහන්සේ මෙහෙම ප්‍රපේතවරු මේ හැමතැනම තියලා නැහැ. ඒගොල්ලන් දේශයකට එක්කෙනෙක් දෙන්නෙක් තියලා ඒගොල්ලෝ ඉහළ ආත්මික තලයන් වල වැඩ කරන කට්ටිය. ආමේන්. ඒගොල්ලෝ සමහරව ප්‍රකාශ කරන දේවල් අවුරුදු ගානකට පස්සේ ඉෂ්ට වෙන්නේ. දැන් පාස්ටර් රාජේන්ද්‍රන් ප්‍රපේතවරේ. අනාගත වක්තුරුවරේ. ඔහු දේශයන් වලට අනාගත වාක්‍ය කියපු ලංකාවට අනාගත වාක්‍ය කියපු කෙනෙක්. ඔහු කියපු අනාගත වාක්‍යයක් මේ මෙතන කියන්න බෑ මේ ඔන්ලයින් නිසා. ඒකට හේතුව ඒක රහස් අනාගත වාක්‍යයක් නේද? ඒක ප්‍රසිද්ධ කරේ නැහැ අපි. හැබැයි ඒක ඉෂ්ට වුණා දැන් අවුරුදු ගානකට උඩින්. ඔහු ඒක කිව්වේ 2000 අවුරුද්දේ. හැබැයි 2003 ඔහු මිය ගියා අනාගත වාක්‍ය ඉෂ්ට වෙද්දි 2004 ඒක ඉෂ්ට වුණා. අපි පුදුම වුණා. එතකොට ඔහු කියපු දෙයට කිසිම ඡායාවක්වත් තිබුණේ නැහැ ඒ කාලේ. ඔහු කිව්වා අපි රැස් කරලා તમને දන්නවද ලංකාවේ මෙන්න මේ වගේ වැඩක් වෙන්න යනවා කියලා කිව්වා. අර පාස්ටර් ඩේවිඩ් කිව්වා වගේ ඒක අපේ ඔළුවට උඩින් ගියේ. මේකක් වෙයිද කියලා අපිට හිතුණා. හැබැයි එතුමා ඒක 2003 ඔක්තෝබර් මාසේ 28 වෙනිදා ස්වාමීන් වහන්සේ ගාවට යනවා 2004 අවුරුද්ද වෙද්දි 2000 මේක කිව්වේ 2004 වෙද්දි ඒ කීප එක එහෙමම වුණා. ඉතින් මේවා හරි ආශ්චර්ය. අන්න ඒ වගේ දෙවියන් වහන්සේ ප්‍රපේත මේ සේවය පාවිච්චි කරනවා. ඉතින් ඔය නමට ඉස්සරහින් දාගෙන එතුමා නමට ඉස්සරහින් දාලා තිබ්බේ බ්‍රදර් රාජේන්ද්‍රන්. එච්චරයි. සහෝදර රාජේන්ද්‍රන් ප්‍රොපෙට් දාරවද මේවද යගේ නම ඉස්සරහා නැහැ. පසු කාලේ මෙයාට මහාචාර්ය ධූරය මේ හම්බුණා. ඉතින් ඒ දරුවෝ තමයි ඒව දාලා යාගේ නම හැදුවේ ඉස්සරහට මහාචාර්ය රාජේන්ද්‍රම් කියලා. එයා කිව්වේ බ්‍රදර් රාජේන්ද්‍රන්. එච්චරයි. ඉතින් නමුත් ඔහු ප්‍රපේතවරයෙක්. ඉතින් මේ ආත්මික සේවය මේ වගේ. ඉතින් ඒව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මම පොඩ්ඩක් ට්‍රැක් එකකින් එළියට ගියා. මම නැවත එනවා. ඉතින් ඒ නිසා මේ පාවුලුතුමා අපි අරගද්දී ඔහු කවුද? ඇහුන්නේ. අපොස්තලවරයෙක්. ඒ නිසා මේ අපොස්තලවරයාට හැකියාව ලැබුණා රටවල් ගණනාවක සභාවල් ස්ථාපිත කරන්න, ගෝලයන් බිහි කරන්නට නේද? ඒ නිසා තමයි අපොස්තල පවුල් හරි ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ. ඔහු තුලින් විශාල ලෙස ගෝලය බිහි වෙනවා. ඔබ ගෝලය බිහි කරයි, ගෝලය තව ගෝලය බිහි කළා නේද? අපි කියන්නේ සාමාන්‍යයෙන් දොඩම් ගෙඩියක ඇට ගණන් කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි එක ඇටයක තියෙන දොඩම් ගෙඩි ගාන අපිට ගණන් කරන්න බෑ. ඒ වගේ පවුල්තුමාගේ ගෝලයන්ගෙන් ගෝලයෝ බිහි වෙන්නට පටන් අරගත්තා. ඉතින් ඒ නිසා මේ අපොස්තල සේවය තුල හරි ප්‍රබල දෙයක් වෙනවා. ඒ කියන්නේ අන්ධකාර ආත්මික තලයන් කඩාගෙන වැටෙන්න සලසන. ඒ නිසා පවුලතුමා මේ ඉහළ තලයේ අපොස්තලවරයෙක්. ඔව් ආත්මික ලෝකයේත් එක්ක ගනුදෙනු කරා. රයිට්? ඔව් සාමාන්‍යයෙන් මිනිස්සුත් එක්කම අනේ මේ අරකයි මේකයි කියාගෙන අහගෙන ප්‍රශ්න අහගෙන ඉන්න හිටියේ නැහැ. ඔව් ඉහළ තලයේ ආත්මත් එක්ක ගනුදෙනු කරලා ඔව් පළාත් වලට ගිහිල්ලා කරේ ඒ ඉහළ තලයේ ආත්ම වල විරුද්ධව සටන් කරලා ඒ ආත්මික තලයේ බැද දැමුවා. ඒ ඉහළ තලයේ ආත්ම විසින් පහළ තලයේ පොළොව මට්ටමේදී ඒ යක්ෂාත්ම මිනිස්සුන්ගේ ජීවිතයට එවලා තියෙන මිනිස්සු වෙතට ගිහිල්ලා උන්ව නිදහස් කළා. එවිට යක්ෂ ආත්ම වලට පළාත් වල ඉන්න බැරි වුණා. ඔහු සමහර ගම්මානවලට යද්දී ඒ ගම්මානවල දේවාල කරපු මිනිස්සු හිටියා. ඒතර පාවුල්තුමා දැක්කා මේ දේවාලයේ ආත්මය තමයි මේ පළාතම ආවරණය කරගෙන ඉන්නේ. දැන් මම ওই දන්න ගම්මානයක් තියෙනවා. මම නම කියන්නේ රයිට්. ඒ ගමේට ඇතුල් වෙන්න දැන විශාල දේවාලයක් තියෙනවා. ලොකු ගහක් තියෙනවා.
මිනිස්සු නමස්කාර කරන වර්ගේ එක ගහක් මේ ඒ ගහ ළඟ ලොකු දේවාලයක් හදලා තියෙනවා. ඒ ගමෙන් මිනිස්සෙක් එළියට යනකොටම අරකට ඔහොම කරලා අර කැටයක් තියෙන එකට කීයක් හරි දාලා අතන වැඳලා තමයි යන්නේ. ඒගොල්ලෝ අස්වැන්න නෙලා ගත්තාම ඒ අවුරුද්දකට වතාවල් දෙකක් එතන ඇවිල්ලා කිරි උතුරලා ඒක ලොකු මංගල්‍යයක් එතන කරනවා. අර දේවාලය තමයි සම්පූර්ණම මේ ගම පාලනය කරන්නේ. එතකොට ඒ ගමේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? පිළිකා හැදිලා මැරෙනවා. එක ජාතියේ කරදර වෙනවා. ආර්ථිකව කාටවත් ඔලු උස්ස ගන්න බෑ. උන්ගේ වගාවල් සමහර කාලවලට පාළු වෙලා යනවා. නමුත් ඒගොල්ලන් දන්නේ නැහැ මේකට අපි වඳින නිසා නේද මේක වෙන්නේ කියලා. මහා භයානක දේවල් ඒ ගමේ සිදු වෙනවා. මත්පැන් ජාවාරම් තියෙනවා. විවිධ වර්ගයේ පාප තියෙනවා. හරිද? හැම පැත්තකින්ම මිනිස්සුන්ව ගහලා යක්ෂයා. හැබැයි මිනිස්සු දන්නේ මේක නිසා වෙන්නේ කියලා. මිනිස්සු ගහන්න අරකටමයි වැඳගෙන ඉන්නේ. ඒතර ඒ වගේ දැන් මෙන්න මේ වගේ වහල්කම් වලට මිනිස්සු ගොඩක් වෙලාවට පත් වෙලා තිබෙන්නේ ඒ පළාත්වල ක්‍රියාත්මක වෙන්නා වූ අන්ධකාර ආත්ම ඔවුන් එක සටන් කරනවා. දැන් මම ඔබට මේ රහස උගන්වන්නට යනවා. මොකද්ද? ඔබ යම් පළාතක ජීවත් වෙන කෙනෙක්. දැන් මෙතන ඔබ විවිධ පළාත්වල ඉඳලා ආපුවා මෙතන ඉන්නවා. හරිද? ඔබ දන්නවද ඔබ ඉන්න පළාත්වල ඉන්න යක්ෂාත්ම වලට ඔබ ගැන තමයි ප්‍රශ්න තියෙන්නේ දැන්. හරිද? දැන් බයද? අම්මෝ. කොරෝනා වලට බය වෙලා ඔමික්‍රෝන් අර මොකද්ද ඒකට බය වෙලා ඉන්න වෙලාවේ පාෂ තවත් අපි බය කරනවාද කියලා. නෑ මම බය කරනවා නෙමෙයි මම කැමති ඔබ සන්නද්ධ කරන්න. ආමේන්. දැන් ඔබගේ පළාතේ යක්ෂයාගේ මුළු අවධානය දෙන්නේ ඔබ ගැන. ඇයි? ඔබ තමයි ස්වර්ගීය තානාධිපතිවරයා. ඔබ තමයි ස්වර්ගය නියෝජනය කරන මනුෂ්‍යයා. right? දැන් ඔබ තුලින් තමයි දේව රාජ්‍යය ඔබේ පළාත තුල ප්‍රකාශ වෙන්නට යන්නේ. මිනිසුන්ට යේසුස් වහන්සේ ගැන කියන්න, සුභාරංචිය ප්‍රකාශ කරන්න. එතකොට අන්ධකාරය ලොකු ෆයිට් එකක් දෙනවා ඔබේ ඇදහිල්ල විනාශ කරන්න. ඒකට ඉස්සෙල්ලාම ගෙන්න ඔබේ යාඥාව අඩු කරන්න, ඔබේ ආත්මික සම්බන්ධතාවය අඩු කරන්න අර රහස් කුටියෙන් ඔබ එළියට අර ගන්නවා. ඒ කියන්නේ කැපවීමේ ජීවිතෙන් එළියට අරගෙන ඔබ සරල සාමාන්‍ය කෙනෙක් බවට පත් කරද්දී ඌට හරි ලේසි. නැත්තම් ඔබේ පැයක යාඥාව ඌට දිරවන්නේ නැහැ. ඔබ උදේ නැගිටලා බයිබලයේ කියවලා ස්වාමීන් වහන්සේව නමස්කාර කරන එක ඌට දිරවන්නේ නැහැ. එතකොට ඒ පැති ඔබේ ජීවිතයේ කඩලා යම් ආත්මික ප්‍රහාරයක් එල්ල කරද්දී ඔබ හිතනවා අනේ මට පොඩ්ඩක් මේ කම්මැලි එකයි මං නිකන් ඉන්නේ. කම්මැලි නෙමෙයි දන්නවද? අර ආත්ම තමයි ඔබත් එක්ක ෆයිට් කරලා ඔබේ පුද්ගලික කැපවීම නැති කරලා දාන්නේ. එතකොට අර ආත්ම වලට ලේසි ඔබේ ගම්මානයට පහර දෙන්න. නැත්තම් ඔබේ යාඥාව ගම ගැන යනකොට ඒ ගමේ යකාට ඕන දේවල් කරන්න බැරි වෙනවා. ඒ නිසා ගම ගැන වග කියන ආත්මික නියෝජිතයා ඔබ. කියන්න මගේ ගම ගැන වග කියන ආත්මික නියෝජිතයා මමයි. ලස්සනයි. කට්ටනිවරු සෙට් එකක් මතුරුනවා මට ඇහුණා. ටික බයයිද ඔය කියන්න? කියන්න බෑ නේද මගේ ගම ගැන වග කියන ආත්මික නියෝජිතයා මමයි. ආමෙන්. ඒ නිසා ඔබව තමයි පත් කරලා තියෙන්නේ ගම්මානේ උදෙසා යාඥා කරන්න. එතකොට යක්ෂයාට කවුද තර්ජනය? ඔබ නැත්නම් මං. දැන් මම තර්ජනයක් සාතන්ට. මොකද පලාතේ අපි දේවල් කරගෙන යන නිසා. එතකොට ඔහුගේ ප්‍රධානයෙන් මාව ඉලක්කගත වෙනවා. රයිට් ටාගට් එකක් වෙනවා. එතකොට හැම අතකින්ම සමහර ගැටලු බාධා ප්‍රශ්න මට එල්ල කරන්න යක්ෂයා උත්සාහ කරනවා. ඒ කියන්නේ මාව වටවන්න, මගේ මානසික තත්ත්වය වටවන්න, මාව දුර්වල කරන්න. මේක ලොකු ෆයිට් එකක්. ඉතින් ඒක මම අවබෝධ කරගෙන ඉන්නේ. කොහොමද වැඩ කරන්න ඕනේ කියන කාරණාව. සමහර අපහසුතාවයට පත්තර දැන් කියනවා. ඒක තමයි මම ඔබට කතා කරන්න ගියේ විඩාවට පත්වීම සම්බන්ධව. මම තව එතෙන්ට ආවේ නැහැ. එතෙන්ටදී 12 විතර වෙයි සමහර විට. හරිද? විඩාවට පත්වීම ගැන. දැන් අපි දකිනවා මෙන්න මේ අන්ධකාර ආත්ම වලට විරුද්ධව තමයි පාවුල් තුමා සටන් කළේ. ඒ නිසා ඔහු යම් පළාතකට ගියාට පස්සේ මේ මිනිසුත් එක්ක ප්‍රශ්න ඇති කර හිටියේ නෑ. ඔහු කෙලින්ම යක්ෂාත්ම වලට කතා කරන්න ගත්තා. ඔහු කෙලින්ම දේවාලාත්ම දුරු කරන්න පටන් අරගත්තා. රයිට්? එවිට තමයි ඒ ආධිපත්‍ය යට තියෙන මිනිසු ගැලවෙන්න පටන් අරගත්තේ. අපි පළාත් වලට ගිහලා විශේෂයෙන් අපි යාඥා කරන්නේ පළාතේ ආත්ම වලට විරුද්ධව. ඒ නිසා මේක මේ යක්ෂයාගේ ආධිපත්‍ය කැඩෙන විට මිනිස්සු ගැලවෙනවා. මේක තමයි රහස. නැත්නම් ඔබ සුභාරංචිය කොච්චර කතා කරත් මිනිස්සු අහන්නේ නැහැ. දැන් දෙවියන් වහන්සේ ආත්ම ගලවන්න කියලා යාඥා කරන්න එපා. එයා ගලවනවා නම් ඒක මොහොතයි ඔක්කොම ගැලවෙනවා. දෙවියන් වහන්සේ අපි වගේ වැඩ කරන කෙනෙක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ ලංකාව ගලවන්න කිව්වොත් දෙවියන් වහන්සේට ඒක තප්පරයක්වත් යන්නේ නැති මම හිතන්නේ සෙනග ගැලවීමටපත් කරන්නේ. මේක බාර දීලා තිනේ අපිට. ඒක තමයි මෙහෙම වෙලා තියෙන්නේ. දැන් සමහර කියනවා අවුරුදු 500කට වැඩි කාලයක් ලංකාවට සුභාරංචි ඇවිල්ලා තියෙනවා. යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරනවා.
නමුත් ඒක මන්දගාමී වෙලා තියෙනවා කියලා. ඉතින් යේසුස් වහන්සේ මිනිසුන්ට ගැලවීම දෙනවා නම්, ඒ කියන්නේ උන්වහන්සේ ඒක කරනවා නම්, උන්වහන්සේ ඒක ෂණිකව කරන ලෝකෙත් මැව්වනම් දින පහකින් හරිද? උන්වහන්සේට ඉතුරු දේවල් ප්‍රශ්නයක් නෙමෙයි නේද? ඉතින් නමුත් ඒ වැඩේ අපිට තමයි බාර දීලා තියෙන්නේ. ඒක තමයි මේක ප්‍රමාද වෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලිවම ආත්මික තලයේ සටනක් තියෙනවා. මෙන්න මේ ආත්මික තලයේ සටන කරගෙන යන විට අපිට මූණ දෙන්න සිදුවෙන දේවල් එක්ක මොකද්ද වෙන්නේ? විඩාව කියලා එකක් අපට එනවා. විඩාව. මේක මහන්සිය නෙවෙයි. මහන්සිය නෙවෙයි, ලස්සන ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා exhausted කියලා. එතකොට tired කියලා වචනයක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් අපි කියනවා මේ tired නේද? මට මහන්සි කියලා අපි වචනයක් පාවිච්චි කරනවා. ඔබ මේකට මම බයිබල් වගන්තියක් දෙන්නම්. ඒක ඔබ ඉංග්‍රීසි බයිබල් එක කියවන කෙනෙක් නම් ඔබට ඒක හොයාගන්න පුළුවන්. 2 සාමුවෙල් 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය අපි බලන විට එක වෙලාවක දාවිත් රජතුමා සටන් කරලා ඔහු විඩාවට පත් වුණා. අපි මේ බයිබල් වගන්තිය කියමුද 2 සාමුවෙල් 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය ඉඳලා අපි පොඩ්ඩක් අද බලන්න යනවා. එතන කියනවා මේ දාවිත්ට වුණා වූ සිදුවීමක් සම්බන්ධව. 2 සාමුවෙල් 21:15. නැවත ඊශ්‍රායල් සමග පිලිස්තිවරුන්ගේ යුද්ධයක් විය. දාවිද්ද තමාගේ සේවකයන් සමග ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කළේය. දාවිත් විඩාවට පැමිණියේය. දාවිත් විඩාවට පැමිණියා. මේ විඩාවට පැමිණීම සම්බන්ධව කතා කරද්දී මෙතන tired කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. exhausted කියන වචනේ තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ ඔහු ශූන්‍ය වුණා. දැන් ඔය වාහනයක තියෙන අපි කියන්නේ දුම්බටය නැත්නම් සයිලන්සර් එක කියලා. දැන් exhausted pipe කියලා ඔකට කියනවා. ඒ කියන්නේ අර දහනය වෙන දේවල් එළියට යන්නා වූ නලය. එතකොට ඒකෙන් වැඩක්ම නැති දෙයක් තමයි එළියට යන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ ඒක වැඩක් අර දහනය වෙලා ඒ ඔක්කොම ලබාගෙන මේකෙන් අපවිත්‍ර දේවල් ටික දුමක් එළියට යනවා. අන්න ඒ වගේ මිනිස්සෙක්ගේ ජීවිතේ ඔහු දැන් මේක මේ අධෛර්ය වීමක් නෙවෙයි. මේක පසුබට වීමක් නෙවෙයි. හරිද? දැන් දාවිත් මෙතන අධෛර්ය වුණා කියලා ලියලා නැහැ. දාවිත් පසුබට වුණා කියලා ලියලත් නැහැ. දාවිත්ට මොනවද වුණා කියලා ලියලා තියෙන්නේ? විඩාවටපත් වුණා. ඒ කියන්නේ මහන්සි වුණා, මහන්සිය දැනුණා කියලාත් ලියලා නැහැ. මේ විඩාව කියන එක හරි අමුතුම එකක්. මේක ශරීරයට පමණක් දැනෙන දෙයක් නෙවෙයි. මේක තමන්ගේ මේ ඇතුලේ මුළු සිතටත් හදවතටත් දැනෙන දෙයක් මේක. මේක සමහර දේවල් වල සම්මිශ්‍රණයක්. රයිට්? මේක කෙලින්ම මේකයි කියලා අපිට කියන්න බෑ. මේ විඩාවට පත්වීම ගැන අපි බලන විට ඒ කියන්නේ මේ අධික තෙහෙට්ටුව, හරිද? අධික අමාරුකමක් ඔහුට දැනුණා මේ හැම ශ්‍රේෂ්ඨයක් තුලින්ම. අනේක තමයි මිනිසෙක් විඩාවට පත් වෙනවයි කියලා කියන්නේ. ඒක මහන්සිය නෙමෙයි. මහන්සිය ටිකක් ඔය පොඩි රෙස්ට් එකක් ගත්තාම නේද? චුට්ටක් වෙලා නිදා ගන්න හිටියම මහන්සි ගතිය අඩු වෙලා යනවා. හැබැයි විඩාවට පත්වීම අඩු වෙන්නේ නැහැ. මොකද ඒක ඇඟට ගතට පමණක් නෙවෙයි. ඒක සිතටත් දැනෙන දෙයක්. ඒක මානසිකවත් දැනෙන දෙයක්. මේ විඩාවට පත්වීම කියන්නේ ගතට, සිතට, මනසට හැම පැත්තකටම දැනෙන දෙයක්. ඒක හරි අමාරු ස්ථානයක් මිනිසෙක්ගේ ජීවිතේ. ඉතින් මේ දාවිත් සමහර සටන් කරලා ඔහුට මොකද වුනේ? ඔහු විඩාවට පැමිණියා කියලා ලියලා තියෙනවා. මෙන්න මේ වගේ මම ඔබට මුලින් ඉඳලා කතා කරන් ආවේ ඒකයි. ආත්මික තලයේ අපි ජීවත් වන විට මේක ඔබ හොඳට තේරුම් අරගන්නට ඕනේ. අපිට ගොඩක් සටන් තියෙනවා. විවිධාකාර සටන් තියෙනවා. අපි ඒවල සටන් කරනවා, යාඥා කරනවා, නිර්හාරව ඉන්නවා. අපි වැඩ කරනවා නේද? අවවාද දෙනවා, මිනිසුන්ට ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒවට ගිහිලා මේ උපස්ථාන කරනවා. හැම දෙයකදීම අපි ඉන්නට ඕනේ. විශේෂයෙන් දේව සේවය කරන අය. දැන් පහුගිය ටිකේම මම අධික විදියට දැන් මහන්සි වෙලා ඉන්නේ. මේ ඊයේත් අපේ දරුවෙක්ගේ වෙඩින් එකක් තිබුණා. ඉතින් එයා වෙන සභාවකට යන්නේ. මොකද එයා මේ ඒ පොඩි කාලේ සබත් පාසලේ අපි මේ ස්ථානයේ දේව මෙහෙ පටන් ගන්න කාලේ ඉඳලම ඔහු හිටියා. ඒ කියන්නේ 2001 ඉඳලම මෙතන හිටපු පොඩි දරුවෙක් දැන් ඔයගේ කල වයස ඇවිල්ලා ඔහු විවාහයටපත් වුණා. ඉතින් ඒ අයට සෙනසුරාදා මොකුත් නැති නිසා ඒ සභාවෙන් ඒ වෙඩින් එක සෙනසුරාදා දවසක දාගෙන තියෙනවා. ඉතින් මට පහුගිය සතියේ කෝල් කරලා කිව්වා පාස්ටර් වෙඩින් එක තියෙනවා. ඒගොල්ලෝ මිනුවන් ගොඩ ඉන්නේ. ඉතින් එන්න කියලා. මම කවදාද? සෙනසුරාදා. මම කිව්වා සෙනසුරාදා නම් අමාරුයි
සුවමෙහි දැන් අපි නැවත පටන් ගත්තා. හරි අපහසුයි පුතා එන්න අනේ පාස්ටර් එන්න ඕනේ. බේරෙන්න බෑ මෙයාගේ. මම කිව්වා කොහොමද මම දාලා එන්නේ කවුරුත් නැහැ මෙතන සුවමෙහි පවත්වන්න කරන්න මේ වැඩ ටිකට. ගොඩක් අලුතෙන් ආයෙ එනවා. ඉතින් ඒගොල්ලෝ යේසුස් වහන්සේ හොයන්න මෙන්නේ අපි හොයාගෙන එන්නේ. ඉතින් ඊට පස්සේනේ යේසුස් වහන්සේව පෙන්නන්න ඕනේ. ඉතින් මම කිව්වා මට එන්න අපහසුයි. ඉතින් යා කියලා ඇවිල්ලා පාස්ටර් වෙඩින් එක කරන්න. මම කිව්වා අපහසුයි. දේශනාවත් කරන්න. මං කිව්වා එන්නම බෑ. මං කොහොම හරි එන්නම් කියලා මම සුවමේ කරලා 12යි කාලට විතර මෙතන වැඩ ටික ඉවර කරලා පාස්ටර් ක්‍රිස්ටි ඉතුරු කොටස බාර දීලා අපි එහෙමම ගියා. දැන් හරි පහසුවක් මේ හයිවේ එකක් එහෙම හදලා තියෙන නිසා. ඉතින් හරි ඉක්මනට මම 12 මාට පිටත් වුණා. මම මේ එයාගේ හෝල් එකටම කොහොම හරි එකයි කාලේ විනාඩි 45කින් විතර මේ ගියා. ඒක දේව කරුණාවකින් මේ ගියා මේ හයිවේ එක තියෙන නිසා මම හයියෙන් ගියේ නැහැ. මේ හයිවේ එකේ හිමියට ගියොත් ලියනවනේ. ඉතින් ඒකේ හයියෙන් යන්න ඕනේ. කොහොම හරි ගියා. ඉතින් මේ ටිකේම මම දුවගෙන ඉන්නවා. ඉතින් ලබන සතියත් ඒ වගේ වෙනවා. ඉතින් සමහර ශාරීරිකවත් ඒ වගේම සමහර ඒ අනාතර සමහර ගැටලුත් අපේ මනසට එනවා. ඉතින් එක එක දේවලුත් එක මේ හරි ඒක හරි අමුතුම දෙයක් මේ විඩාවටපත් වෙනවා කියන එක. හරිද? ටිකක් මම පාවුල්තුමාට සම වෙනවා නැත්නම් දාවිත් වගේ වෙනවා කියනවා නෙමෙයි. නමුත් සමහර විට අපි ආත්මික ගමන යද්දී මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. මොකද මේ ආත්මික තලයේ ආත්ම උත්සාහ කරනවා නිතරම අපිට පීඩාවක් ඇති කරන්න, අපේ මනස වටවන්න, බාධා කරන්න. මොකද ඒ විට ඔහුට ලොකු ජයග්‍රහණයක් නේද? දැන් අර තරු දහසකින් එළිය එනවට වඩා අපේ සිංහල සාහිත්‍යයේ තියෙනවා එක ඉරකින් එහෙමද? තරු 1000කින් එන එළියට වඩා එක හඳකින් එන එළිය වැඩි. ඒ නිසා සාතන් උත්සාහ කරන්නේ තරු වටවනවට වඩා හඳවල් වටවන්න. ඒ කියන්නේ බොහෝ දෙනෙක්ගේ ජීවිත ආලෝකමත් කරන්න ඉන්න මිනිස්සුන්ට බාධාවක් ඇති කරන්න. ඉතින් ඒකට ලොකු ෆයිට් එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ගොඩක් අවස්ථාවල් වල විඩාව කියන එක එනවා. ඒක අමුතුම විදිහට දැනෙන දෙයක්. හැබැයි එතනදී මේ විඩාවේදී ප්‍රයෝජන ගන්න කෙනෙක් ඉන්නවා. ඉතින් මම කැමති අර ෆොටෝ එක චුට්ටක් අපිට පුළුවන් ද පෙන්නන්න. මේ අර වෙඩින් එක මම ඒ ගැන චුට්ටක් කියලාම ඉන්නම්. මට සමහර පොඩි කාරණා අමතක වෙනවා. ඔබට මතක නම් මේ පුතාව ඔහුගේ නම රොමේෂ්. ඔය පරණාය දන්නවා ඇති සභාවේ ඉන්න මේ රොමේෂ් මිනුවන්ගොඩ ඉඳලා අපේ සභාවට ආව. ඔවුන්ගේ තාත්තා බේබදුකමට පත් වෙලා නිදහස් වුණා. ඔවුන්ගේ ආච්චි භයානක යක්ෂාත්මිකේ නිදහස ලැබලා ඒගොල්ලෝගේ අම්මට අසනීප තිබ්බ ආතරයිටිස් සුවය ලැබලා ඒ වගේ හාස්කම් වෙච්ච පවුලක්. ඉතින් මේගොල්ලෝ ඒ කාලේ 2001 අවුරුද්දේ 99 වගේ යේසුස් වහන්සේ වෙතට ආවා. මේ සභාවටත් අපි පොඩි සභාව තියෙන කාලේ මෙතන සම්බන්ධ වුණා. ඉතින් මේ දරුවා ඒ කාලේ ඉඳලම දෙවියන් වහන්සේත් එක්ක හිටියේ. ඉතින් ඒගොල්ලෝ පසු කාලීනව ඉතින් මේ මිනුවන්ගඩ ප්‍රදේශයේ දේවස්ථානයක් තියෙනවා. ඉතින් අපි ඒගොල්ලන් එතෙන්ට යොමු කළා. ඉතින් එතන තමයි ඒගොල්ලෝ දැන් ආත්මික ජීවිතයේ ඔවුන්ගේ ඉස්සරහට යන්නේ. ඉතින් අවුරුදු ගාණක් මේ සභාවට ආවා. ඉතින් පස්සේ මේගොල්ලෝ ජොබ්ස් වලට යනවා. ඒවා ටිකක් ලොකු වුණාම ඉතින් ඒ කාලේ කලබනාකරණය කරගන්න බැරි වුණා උන්ට මෙහෙ එන්න ඈතනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන් එතන සභාවකට යොමු කළා. දැන් ඒගොල්ලෝ එතන ඉන්නවා. ඉතින් යාගේ වෙඩින් එක තමයි ඊයේ දවසේ තිබ්බේ. ඉතින් මගේ දරුවෙක්නේ ආත්මික දරුවෙක්නේ. ඉතින් යාට මං ගියාට පස්සේ යා හිතුවා මම කඳුළු ඇවිල්ලා පාස්ටර් එන්නේ නැති වෙයි කියලා මම හිතුවේ. මං කිව්වා නෑ මම කොහොම හරි එන්න තමයි උත්සාහ කළේ. මම සිස්ටර්ත් එක්ක කතා කරන් අපි කොහොම හරි එතෙන්ට ඉන්න ඕනේ කියලා අපි ඊයේ දවසේ දුවගෙන ගියා. ඉතින් මෙයාගේ විවාහය ඊයේ දවසේ පැවැත්වුණා. ඉතින් හොඳ භාර්යාවක් ස්වාමීන් වහන්සේවට දීලා ඔහුගේ අනාගතය ආශිර්වාද කරලා තියෙන නිසා දෙවියන් වහන්සේට මම ප්‍රශංසා කරනවා. හොඳයි. ඉතින් අපි ඒ නිසා මේ ගොඩක් වැඩ කටයුතු සමහර අය මට කතා බහ කරන දේවල් මට සමහර පොඩ්ඩක් අමතක වෙනවා. ඒ කියන්නේ මට සමා වෙන්න. සමහර කෙනා අනේ පාස්ටර් මේක චුට්ටක් බලලා කියන්න. ඒක මට අමතක වෙනවා. ඉතින් දැන් අනිත් එක මේ ඒ කියන්නේ මං ආත්මික තලයේ සේවය කරන කෙනෙක්. ඒ නිසා ඔය සමහර දේවල් අර කඩේ මොකද්ද පාස්ටර් කියලා මගෙන් කෝල් කරලා අහන්න එපා කරුණා කරලා. අර ඕගොල්ලන් අර තහඩු ගත්තු කඩේ පාස්ටර් නම්බරේ දෙන්න පුළුවන්ද කියලා ඒ වගේ මට අහන්න එපා කරුණා කරලා. මේ ඔබේ අවශ්‍යතා හැම සම්පූර්ණ කරගන්න ආත්මික අවශ්‍යතාව උදෙසා විතරක් මට කතා කරන්න. අර කරන්න පාස්ටර් පොඩ අරය ගැන හොයලා බලන්න කරුණා කරලා. මම රහස් පොලිසිය නොවන බව මතක තබා ගන්න. හරිද? පොලිසිය කරන රාජකාරී ඒගොල්ලන්ට පවරන්න. හරිද? CID එක කරන රාජකාරී ඒගොල්ලන්ට පවරන්න මාව හොයාගෙන ඉන්න ආත්මික රාජකාරී උදෙසා විතරක්. නැත්තම් මේ ඔළුව එකක් හරි අමාරුයි මේකට සමහර දේවල් එක්ක ගනුදෙනු කරද්දි දාවිඩ්ට එහෙම වුණා නම් අපිට කොහොම වෙයිද? හරිද? විඩාවටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ දාවිඩ්ගේ ගෝලයෝ මොනවද කරේ? දැන් අපි මේ කතාව චුට්ටක් බලමු. කාලය ගිහිල්ලා දැන් මම ටික වේගෙන් යනවා. හරිද? හොඳ හයියෙන් අල්ලගන්න. දැන් දාවිඩ් විඩාවටපත් වුණා. එවිට 16 වෙනි වගන්තිය කියනවා මොකද්ද වෙන්නේ? එවිට
යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් වූ ඉෂ්බි බෙනොබ් දාවිත් මරන්නට සිටීය. ඔහුගේ හෙල්ලේ බර පිත්තල ශෙකෙල් 300ක්ය. ඔහු අලුත් කඩුවක්ද ඉනේ බැඳගෙන උන්නේය. දාවිත් විඩාවට පත්වන විට යකා chance එකක් ගන්න බැලුවා. ඔබට පැහැදිලිද මේක? මම ඒකයි මේ අන්ධකාර ආත්ම සම්බන්ධව පොඩ්ඩක් අද දවසේ කතා කරගෙන ආවේ. අපිට තියෙන ආත්මික සටනක්. ආමෙන්. ඒ හින්දා මේ ආත්මික සටනේදී යක්ෂයා ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ අපිව විඩාවටපත් කරන්න කාවද? මනුෂ්‍යයන්ව. කාවද? මනුෂ්‍යයන්. යක්ෂාත්ම කෙලින්ම ඇවිල්ලා අපිත් එක්ක ෆයිට් කරන්න බෑ ඌට. හේතුව අපි ගාව තියෙන ආලෝකයක්, අපි ගාව තියෙන ආලේපය, අපි ගාව තියෙන බලය නේද? ශුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්නෝ. ඒ නිසා අපි ඉන්නේ අකුදුරු කරන්න. නේද? ඒ නිසා යක්ෂාත්ම වලට ඇවිල්ලා අපිට ඩිරෙක්ට් අපිත් එක්ක ෆයිට් කරන්න බෑ. මොකද අඳුරට ආලෝකයත් එක්ක ආලෝකේ ළඟට එන්න බැරි නිසා. නමුත් ආත්ම සමහර ආලෝකයේ අඩු මිනිස්යන්ගේ ජීවිතවල වලට ඇවිල්ලා උංග පොළඹවනවා ආත්මිකයන්ට පීඩා කරන්න. ඇයි ඔබ තර්ජනයක් ආත්මික තලයට? මොකද ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. කිදෙනෙක් ආමෙන් කියන්න යනවද? ඔබ සතුටු වෙන්න යක්ෂයාට ඔබ තර්ජනයක්. ආමෙන්. ළඟ එක්කෙනාට කියන්නේ යක්ෂයාට ඔබ තර්ජනයක්. ආමෙන්. මොකද දෙවියන් වහන්සේගේ ගනුදෙනුව තියෙන ඔබ සමග. ඉතින් ඔබ ඉන්නේ යක්ෂ දුරු කරන්න, සුභාරංජය ප්‍රකාශ කරන ආත්ම ගලව ගන්නට. දේව රාජ්‍ය ගොඩන ගන්නට. ඒ නිසා ඔබව තර්ජනයක් ඔහුට. එතකොට ඔහු ප්‍රධානම කරන අර තර්ජනය අයින් කරගන්න එක. තර්ජනය අයින් කරගන්නවා. තර්ජනය අයින් කරන්න තමයි ආත්මික තලයේ ඉන්න ආත්ම ඇදහිලිවන්තයන්ට එක එක පීඩා පරීක්ෂාවල් ගෙනල්ලා අතහරින්නේ. එතකොට ඒව එන්නේ අහසින් නෙවෙයි. නේද? අර පලස්තීනෙන් ඊශ්‍රායලයට ගැහුවා වගේ මේ මොනවාද මිසයිල එන්නේ ඔබට. ඔබට එන්නේ යක්ෂයා මිනිස්සුන්ට සමහර දේවල් දාලා ඔබට විරුද්ධව නැගිටවනවා. ඒක තමයි මේක අන්ධකාර ආත්මවල ක්‍රියාදාමය. මෙන්න මෙතනදී අපිට තේරුම් ගන්න ඕනේ අපි ආත්මික තලයේ ඒවට විරුද්ධව සටන් කරනවා මිස මිනිස්සු එක්ක අමනාප වෙන්න එපා. තරහ වෙන්න එපා. එහෙම වුණොත් ඔබ පෙරදෙනවා. මේක තේරුම් අරගන්න. අපට සටනක් තියෙන්නේ මාංශයට හා රුධිරයට විරුද්ධව නෙවෙයි. අන්න ඒ නිසා දැන් ගොඩක් වෙලාවට ඔයාගේ මනස වටවන්න ඔය පාර යන මිනිස්සුෙකුට බෑ. ඔයාව විඩාවට පත් කරන්න, ඔයාට පීඩාවට ඔයාව පත් කරන්නව නම් යක්ෂයා පාවිච්චි කරනවා ඒකට ඔයා ළඟම ඉන්න කෙනෙක්ව. මෙන්න මේකයි මෙතන තියෙන ගැටලුව. එවිට ඔහු ඇය සමග තරහ වෙලා වැඩක් නැහැ. දන්නවද දෙවියන් වහන්සේගේ ප්‍රේමේ නැමැති ආයුධය කරන කොටගෙන අරයට ආදරය කරන්න පටන් ගන්න ඕන, ප්‍රේම කරන්න පටන් ගන්නට ඕන. එවිට තමයි ඔහු තුල ඒ තියෙන ආත්මය පරාජය වෙන්නේ. ඒ නිසා මේක ආත්මික සටනක්. මාංශික විදිහට ඔබ ගනුදෙනු කරන්න ගියොත්, ඔබට පීඩා කරන්නන්ට, ඔබ වෛර කරන්න හෝ ඔවුන්ට දඩුවම් කරන්න හෝ උන්ගෙන් පලි ගන්න හෝ ඔබ පටන් ගත්තොත් යකා ඔබටත් ගහලා ඉවරයි. ඒකේ මොනවාද හරිම දේ කිව්වොත් ඔබ වෛර කරන්න ගත්තොත්, ඔබට පීඩා කරන්නෙකුට ඔබ පලි ගන්න පටන් ගත්තොත් ඔබ කරන්නේ සාතාන්ගේ ජොබ් එක. ඔබ සාතාන්ගේ පාර්ශවයට මැදි වුණු මිනිසෙක් වෙනවා. හැබැයි ඔබ ප්‍රේම කරනවා, ඔබ සමාව දෙනවා නම්, රයිට්, ඔබ සමාව ගන්නවා නම් ඔබ ආත්මික තලයේ ජයග්‍රහණයක් ලබනවා. හැබැයි ඔබ ලෞකික තලයේ මම එයාගේ කකුල් දෙක ගාව වැටෙන්නේ නැහැ. මම කවුද? එයාගේ කකුල් දෙක ගාව වැටෙන්නේ කියලා ඔබ හිතුවොත් යකා ඔබට ගහලා ඉවරයි. ඒ වචනේ එන්නෙම ඔබ උඩඟු වෙලා හින්දා. ඒකයි මේ කියන්නේ. ඒ නිසා එතන යටහත්කම බලන්න යේසුස් වහන්සේව කුරුසෙට එන ගහනකම් උන්වහන්සේ ඔය හිටියා. උන්වහන්සේ කිව්වා මට මේ වෙලාවේ දේවදූතෝ කොච්චරද ගෙන්නලා මේ ඔක්කොම දාලා අලු කරන්න පුළුවන් කියලා. එලියම ඒක කරා නම් උන්වහන්සේට නොකර ඉන්න බැරි ගමන් නැහැ. උන්වහන්සේ ගලේ නැහැ. එහෙම කළා නම් උන්වහන්සේ පෙරදෙනවා. උන්වහන්සේට එන ගහපු මිනිස්සු ගැන උන්වහන්සේ මුන්ට මම කරන වැඩේ කියලා වර හිතුවනම් උන්වහන්සේ පෙරදිලා. උන්වහන්සේ උන්ට ප්‍රේම කළා, උන්වහන්සේ යාඥා කළා, පියාණනි මම නොදැන කරන වරදට
සමාව දෙන්න. ඔන්න ඕක තමයි නොදැන කරන වරද. ඒතර ඔබ ළඟින් ඉන්න කෙනෙක් ඔබට බාධාවක් හැටියට ක්‍රියාත්මක වෙද්දී ඔහු දන්නේ නැහැ ඔහු කරන්නේ යක්ෂයාගේ කොන්තරාත්තුවක් කියලා. ඒකට අපි කියන්න වෙන්නේ මොන වරදද? නොදැන කරන වරද. ඒතකොට කවුරු එයා කොහොමද දන්නේ නැතු? එයා මෙහෙමනේ, එයා මෙහෙමනේ කියලා ඔබ කියන්න පුළුවන් නෑ. එයා දන්නේ නැත්තේ වරද ගැන නෙමෙයි. එයා දන්නේ නැත්තේ යක්ෂයා ගැනයි. වරද ගැන දන්න ඕන මිනිස්සේ සිගරට් එකක් බොනකොට ඕක වැරදි කියලා දන්නවා. හැබැයි එයා දන්නේ නෑ මේ පෙළඹීම ආවේ යකාගෙන් කියලා. ඒකයි ප්‍රශ්නේ. පෙළඹීම ආවේ කොහෙන්ද වරද කරන්න? ඒක ආවේ යකාගෙන්. නැත්නම් මිනිස්සු වරද දන්නව නොදැනගෙන කරනවා කියන්නේ වරද දන්නව වරදක් කියලා. වරදක් කරන්නේ වරද දැනගෙන තමයි. මේ මොකද මේ චුටි ළමයි නෙවෙයිනේ. සාමාන්‍යයෙන් පරිණත කෙනෙක් නේද? ඉතින් අවුරුදු 10ක් 12කට වැඩි ළමයෙක් වුණත් වරදක් දන්නවා. තේරුම් හරි වැරද්ද තේරෙනවා සාමාන්‍ය. එතකොට වරදක් කරද්දී කවුරු හරි කිව්වොත් එහම අනේ යා නොදැන කරු වරදට සමා වෙන්න. නොදැන නෙවෙයි යා දැනගෙන තමයි කරේ වරද. මං කියන්නේ වරද නෙවෙයි යා දන්නේ නැත්තේ. එයා දන්නේ නැත්තේ මේ යක්ෂයාගේ කොන්ත්‍රාත්තුවක් කරනවා කියන එක. එතකොට ආත්මික තලයේ මෙයා කරන දේ පරාජිත දෙයක් කියන කාරණාව එයාට අවබෝධයක් නැතිකම අන්න ඒකයි නොදැන කරන වරද. එතකොට යුදෙව්වරු ඇවිල්ලා යේසුස් වහන්සේට එන ගහද්දී උන්වහන්සේ කීවේ ඔව් නොදැන කරන වරදට සමා වෙන්න කියලා. ඔවුන් දන්නවා මේක වැරදි කියලා. සාමාන්‍ය මිනිස්සෙකුට කරදර කරන එක වැරදක්. ඒක හොඳ නෑ. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නෑ මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. ඔවුන්ට ආත්මික එළිදරව්ව තිබුණේ නෑ. ඔවුන් කරන්නේ යක්ෂයාගේ කොන්ත්‍රාත්තුවක් කියන එක ඔවුන්ට දන්නේ නැහැ. ඔවුන් ඒක දන්නේ නැතුව කළා. ඒ නිසා උන්වහන්සේ ආඥා කළේ පියාණනි මොන් නොදැන කරන වරදට සමා වෙන්න. ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ කියලා දැනගත්තා නම් යන ගහන්නේ නැහැ. දැන් යොහන්ට කිව්ව නම් යන ගහයිද? පේදුරුට කිව්ව නම් යන ගහයිද? නැහනේ. ඒගොල්ලෝ කිව්වා ඔබ දේව පුත්‍රයා. යේසුස් වහන්සේ කිව්වා පේදුරුට ඔබ වංශය හරුදරේ ඔබට මේක ඉල්දරව ගලේ නැහැ. ස්වර්ගයේ පියාණන් වහන්සේ ඔබට ඉල්දරව කරා. ඒතර ඔවුන් දැනගෙන හිටියා. ඒ නිසා ඔවුන් යේසුස් වහන්සේට පීඩා කළේ නැහැ. අතහැරලා දීව පීඩා කළේ නැහැ. ඒක වෙනම කතාවක්. පස්සේ උන් ආවා ඒ ඉලිදරව්වට. හැබැයි එන ගහපු මිනිස්සු ඒ ඉලිදරව්ව දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා උන් එන ගැහුවා. ඒ වගේ තමයි අද අප විඩාවට පත්වන පිණිස අපට එන්නා වූ ආත්මික සටනක් තිබෙනවා. මේක මනසට, ගතට, සිතට හැම පැත්තකින්ම එන ගැටලුවක්. එතකොට ඒ විඩාවට පත්වෙන්න හේතුව විඩාවට පත්වන විට දන්නවද ආත්ම නැගිටිනවා අපිව තවත් බාධාවට පත් කරන්න. ඒක තමයි මෙතන කියන්නේ දාවිත් විඩාවට පත්වන විට යෝධයාගේ පුත්‍රයෝ 4 දෙනෙක් හිටියා. ඒ කාලේ ඒක යෝධයෙක් හිටියා. ඉතින් ඔහුගේ පුතු 4 දෙනාගේ එක පුතෙක් තමයි ඉෂ්බි බෙනොබ් කියලා කියන්නේ. මේ ඉෂ්බි බෙනොබ් නැගිටලා දාවිත් මරන්න හිතුවා. දැන් දාවිත් හැක් වෙලා ඉන්නවා. අපි කතාවට කියන්නේ හැක් වෙලා ඉන්නවා කියලා. හරිද? දැන් ඔහුට බෑ අමාරුයි. ඔහු ඉන්නවා. යුද්ධ කරලා දැන් ඔහුට හරි අපහසුයෙන් ඔහු ඉන්නවා. ඉන්නකොට යෝධයා බැලුවා මේක තමයි වෙලාව ගිහලා ඔහු මරලා දාන්න කියලා. ඒ දාවිත්ට සටන් කරගන්න බෑ. ඔහු සටන් කරලා දැන් ඉතා අසීරුතාවයට පත් වෙලා ඉන්නකොට මේ මිනිස්සයා බැලුවා හොඳම වෙලාව මෙව මරන්න ඒකයි. දැන් ඔය සත්තු මොකද කරන්නේ? තවත් සතෙක්ව මරන්න ඉස්සලා මොකද කරන්නේ? අඩපණ කරනවා නේද? දැන් පූසා මීයත් එක්ක මොනවද කරන්නේ? සෙල්ලම් කරනවා කියලා අපි හිතන්නේ. ඌ අඩපණ කරනවා ඉස්සල්ලාම. අඩපණ කරලා තමයි ඌ මරන්නේ. ඒ වගේ විඩාවට පත්වලා ඉන්නවා දැක්කහම මරන්න හරි ලේසි. නැත්තම් දාවිත් එක්ක ෆයිට් කරන්න යෝධයාට බෑ කියලා යෝධයා දන්නවා. ඔහු බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙද මෙයාට ගැටලුවක් වෙන්නේ, කොයි වෙලාවෙද මෙයාගේ යාඥාව අතාරින්නේ, කොයි වෙලාවෙද මෙයාගේ නමස්කාරය අතාරින්නේ, කොයි වෙලාවෙද මෙයා දේව වචනේ කියවන්න නැතු ඉන්නේ, කොයි වෙලාවෙද පොඩක් අධෛර්යමත් වෙලා ඉන්නේ, කොයි වෙලාවෙද පොඩක් කලකිරෙන්නේ. අර කලකිරෙන්න හේතුත් එවනවා. ඒ හේතු වැදිලා මානසික වැටිලා පීඩාවටපත් වෙනකොට යකා බලනවා මේක තමයි හොඳ වෙලාව, නැති වෙලා යන්නම ගහමු කියලා. මොනවද වෙන්නේ මේ වෙලාවේ? ඔව් අලුත් කඩුවක් ඉන්නේ බැඳගෙන ඉන්න කියලා තියෙනවා. රයිට්? අලුත් පරීක්ෂාවල් මිනිසුන්ට පැමිණෙන්න පුළුවන්. 17 වෙනි වගන්තියත් බලමු. නමුත් ශෙරුයාගේ පුත්‍ර වූ අබිෂයි රජුට උපකාර කොට පිලිස්තියාට පහර දී ඔහු මැරුවේය. ඒ වෙලාවේ දාවිත්ගේ එක සෙවලෙක් හිටියා. මෙයා ගිහිල්ලා අර යෝධයත් එක්ක ෆයිට් කරලා දාවිත් වෙනුවට සටන් කරලා යව විනාශ කරලා දැම්මා. කියන්න. එවිට දාවිත්ගේ මිනිස්සු ඊශ්‍රායල්ගේ පහළ නොනිවන පිණිස ඔබ තවත් අප සමග යුද්ධයට නොයා යුතුයයි දිවුරා දාවිත්ට කියා සිටියෝ. ඊට පස්සේ ළඟපාත හිටපු කට්ටිය කීවා දාවිත්ට කියා ඔබ සටන් කරන්න එපා.
මොකද ඔබ තමයි ඊශ්‍රායල්ගේ පහන. ඔබ තමයි අපේ නායකයා. අපි ඔයත් එක්ක ඉන්නවා. ඔයා පොඩ්ඩක් ඉන්න. අපි ගිහිල්ලා මේ වැඩේ කරන්න. අපි ගිහිල්ලා සතුරාට විරුද්ධව ෆයිට් කරන්නම්. ඔයා පොඩ්ඩක් මේ සේවයෙන් චුට්ටක් පැත්තකටලා ඉන්න දාවිත් කියලා එයාව පොඩ්ඩක් තිබ්බා. මොකද එයා මහන්සියටපත් වෙලා තිබුණා. එයා වැඩ කරලා එයා සටන් කරලා එයා ගොඩක් අපහසු අවස්ථාවකටපත් වෙලා ඉද්දි තමයි මේ විශාල යෝධයෙක් ඇවිල්ලා දාවිත්ව මරන්න උත්සාහ කළේ. එතකොට ඒ වෙලාවෙම කෙලින්ම ආවා සෙබලෙක් ඇවිල්ලා යෝධයාව ඝාතනය කරලා දැම්මා. ඉතින් ඒ වගේ දන්නවද අපි සේවාවන් කරගෙන යද්දී මේ දාවිත් ළඟ හිටියා වූ අය වගේ ඔබ අපිත් එක්ක නැගිටින්න ඕනේ. මේක අවබෝධ වෙන්නට ඕනේ. මට හැම දෙයක්ම කියන්න බෑ. ඔබට අවබෝධ වෙන්නට ඕනේ සභාවක ඔබ ඉන්න ඕනේ ස්ථානය මොකද්ද කියලා. දාවිත් විඩාවට පත් වෙනකොට දාවිත්ගේ ළඟ හිටපු එකෙක් පිහෙන් යන්නේ නැහැ දාවිත්. ඒක හොඳ නැති වැඩක්. දැන් වර්තමාන කාලේ එහෙමත් වෙනවා. අර කතාවට කියන්නේ අපේ පැරැන්නෝ කියන්නේ අබුද්දස්ස කාලේ ලබුත්තිත්තයිද මොකද්ද කියලා. ඉතින් ඒ වගේ දාවිත්ගේ කාලේ සිදු වුණේ තමන්ගේ මිනිස්සු යෝධයව ඝාතනය කරලා දාවිත්ව බේරගත්තු එක. දැන් අද දාවිත් විඩාවට පත් වෙන එකට එහා පැත්තේ ඉන්න මිනිහා දාවිට ෂොට් එකක් දීලා මිනිහා රජ වෙන්න try එකක් දෙනවද දන්නේ නැහැ. සමහර ඒ කාලේක පූජකවරයෙක් එක ස්ථානයක මෙතෙන්ට ආවා යාඥා කරගන්න. මං හැම මොකද්ද උනේ කියලා එතුමාගෙන්. ඊට පස්සේ කිව්වා මට මේ විසක් දීලා. මං කිව්වා ඇයි? නේ අපේ පූජක ස්ථානයේ මම තමයි දැන් ඊට පස්සේ ලොක්ක වෙන්න ඉන්නේ. මගේ ඊට කලින් කවුද හිටියේ? ඊට කලින් හිටපු එක්කෙනත් මැරුණේ විසක් දීලා. හරිද? මම දැක්ක නේද ඔය එතන හිටියා නේද කතා කරද්දි. මම එහෙමද? එයාට කවුද දීලාද? දන්නේ නැහැ. ඊට පස්සේ මම ඔයාද ලොක්කා වුණේ. ඔව් මම තමයි ඊට පස්සේ. දැන් මම ඔයාට මොකද මගෙත්තත් විසක් දීලාලු මේ අක්මාව ප්‍රශ්නයක්. මට දැන් මේ ඉන්දියාවේ ගෙනියන්න දෙන ලක්ෂ කොච්චරද මන්ද ලක්ෂ 75ක්ද 1 කෝටි ගාණක් දවනලු අක්මාව බද්ධ කරන මොකද ශල්‍ය කර්මයකට. දැන් සල්ලිත් දැන් අමාරුවෙන් ඉන්නේ. මට මේ මහත්තයා කිව්වා මේ ඔබතුමා හම්බෙලා යාඥාවක් කරගෙන එන්නකොට බඩ මෙහෙම ගොඩක් ඉදිමිලා. ඉතින් අවසානයේ සුභාරංචි කිව්වා මම දන්නවා තත්ත්වය මොකද්ද කියලා. ඉතින් යේසුස් වහන්සේ ගැන කිව්වා මගේ ආත්මය හරි අපි ගලව ගමු නේද කියලා. මොකද පශ්චාත්තාපේනේ ගැලවීම ගේන්නේ. ඉතින් පිළිගත්තේ නෑනේ මෙයා කරපු දේ. කවුදෝ වහක් දීලා එයාට ඉහළගෙන මැරලා හැබැයි මෙයා තමයි ඊගාව නායකයා වුනේ. දැන් මෙයාට ඉන්නගෙන මෙයාට වැඩේ දීලා. ඔයක පරම්පරා වලට යනවා ලස්සනට ආభాෂයට. ලොක්කා වෙන්න ළඟ ඉන්න කට්ටිය වහ දෙනවා. හරි. දැන් දාවිත්ට වහ දුන්නේ කවුරු? දාවිත්ට පිහියෙන් යන්නේ නැහැ. දාවිත් ළඟ හිටපු මිනිස්සු බැලුවා අපේ නායකයා ඊට අසීරු තලයකට පත් වෙලා ඉන්නවා. අමාරු මොහොතක ඉන්නවා. ඒ ළඟ හිටපු මිනිස්සු ගිහලා සටන් කරලා යෝධෝ බිම දාලා තමන්ගේ නායකයට කිව්වා පොඩක් ඉන්න පැත්තකට වෙලා. ඊශ්‍රායල්ලේ පහන නිවෙන එක අපිට බලන් ඉන්න බෑ. මොකද මේ රජතුමා විනාශ වෙන එක අපිට බලන් ඉන්න බෑ. ඔයා තමයි අපේ රජතුමා. ඔය පැත්තකටලා ඉන්න. අපි මේක කරන්නම් කියලා මේ දාවිත්ගේ ගෝලයෝ ගිහිල්ලා යෝධයෝ 4 දෙනෙක් හිටියා. ඔතන කියනවා යෝධයෝ 4 දෙනාම ඝාතනය කරලා දැම්මා. රයිට්? 18 වෙනි වගන්තිය කියනවා ඊට පස්සේ නැවතත් පිලෙස්සුරුන් සමග යුද්ධයක් ඇති වුණා. එතන යෝධයන්ගේ තව පුත්‍රයෙක් හිටියා සප් කියලා එක්කෙනෙක්. ඒ දාවිත්ගේ මිනිහෙක් නැගිටලා යාවත් ඝාතනය කරලා දැම්මා. තව ඉස්සරහට යනකොට ගොලියත්ගේ සහෝදරයා ඔබට මතකයි දාවිත් එක්ක කලින් ෆයිට් කරා. එයා ගැන කියනවා ඉස්සරහට යද්දි ගොලියත්ගේ සහෝදරයාව මැරුවා කියලා ලියා තිබෙනවා. ඊට පස්සේ 20 වෙනි වගන්තියට යනකොට කියනවා තවත් යුද්ධයක් ඇති වුණා. එක යෝධයෙක් හිටියා මේ 4 වෙනි යෝධයා. ඔහුගේ අත්වල කකුල්වල ඇඟිලි 6 තියෙනවා. ඒ කියන්නේ ඇඟිලි 24ක් ඔහුට තිබුණා. ඒ යෝධයා ප්‍රසිද්ධ වුණේ ඇඟිලි 24ක් තියෙන යෝධයා කියලා. ඉතින් ඔහුත් අර මහා යෝධයා නිසා උපන් කෙනෙක්. ඉතින් ඔහුත් ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව ආවා. දාවිත්ගේ සහෝදරයා වන ශිමේගේ පුත්‍රෝ යොනතාන් ඔහු මැරිය. ඒ 4 දෙනාම ගාත්‍රි යෝධයා නිසා උපන් ඔය. ඔහු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණෝය. එතකොට ඔබට පැහැදිලිද මේ දාවිත් එක්ක මේ නායකයාත් එක්ක හැප්පෙන්න ආවේ නිකන් සෙට් එකක් නෙමෙයි. කවුද ආවේ හැප්පෙන්න? යෝධයෝ ආවේ. හැබැයි යෝධයෝ වැඩ කරන්න අරගත්ත මොන වෙලාවෙද? නායකයා විඩාවටපත් වුණ වෙලාවක. විඩාවටපත් වුණ වෙලාවක. බලන්න යක්ෂ ආත්ම වල තත්ත්වය මේකයි.
ඔහුට මනුස්සකම් නැහැ. විනාශකයාට මනුස්සකමක් තියනවද? නැත. විනාශකයාගේ වැඩේ මොකද්ද? විනාශ කරන එක. දැන් ප්‍රභාකරන්ගේ ගෝලෝ ඇවිල්ලා බස් වල බෝම්බ පුපුර ගන්නකොට කිව්වද පව්කාරයෝ ඉඳලා ධර්මිෂ්ඨව පළයල්ලයි කියලා? නෑ. මායින් ගම්මාන වලට පැනලා මිනිස්සු ඝාතනය කරද්දී ප්‍රභාකරන්ගේ ගෝලයෝ මොනවද කරේ? ගර්භණී කාන්තාවගෙත් බෙල්ල කැපුවා. දරුවන්ගේ බෙලි කැපුවා. අරන්තලාවේ අර භික්ෂුන් වහන්සේලාව ඝාතනය කළා. ඉතින් ඒගොල්ලෝ මොන වැරදක් කරාටද? නේද? අහිංසකව මිය ගියා, මැරුවා. ඒක තමයි විනාශකයාගේ වැඩේ. ඒ නිසා මේ යක්ෂ ආත්මවල අනුකම්පාවක් ඔබ කවුරු හරි බලාපොරොත්තු වෙන්න එපා. ඔබට කල යුත්තේ දේ තමයි මේ ආත්මවලට විරුද්ධව ඔබ සටන් කරන එක. ඒ නිසා මේ ආත්මවල බාධාවල් තිබෙනවා. ඒ නිසා මේ ගැන ඔබ අවදියෙන් ඉන්නට අවශ්‍යයි. ඔබ මේ ගැන හොඳ යාඥාවක යෙදෙන්නට අවශ්‍යයි. ඉතින් අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු. අලුත් ගිවිසුමට එන විට එපිස 6 වෙනි පරිච්ඡේදයට එන විට දැන් අපි මේ යෝධයෝ 4 දෙනෙක් ගැන දකිනවා. මේ පරණ ගිවිසුමේ කියනවා. ඒ වගේ දාවිද්ගේ කාලේ සිදුණු මේ සිද්ධිය වගේම පවුලුතුමා අපට එපිස 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියේ ඉඳලා මෙහෙම කියනවා. එපිස 6:12 සිට අපි බලන විට මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් අන්න. දැන් අපි තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම අපිට ප්‍රශ්න ගැටලු මිනිස්යන්ගෙන් කාගෙන් හරි මොන විදිහට හරි එනවනම් මේවට හේතුව මේ මිනිස්සුෝ නෙවෙයි. මේ මිනිස්යන්ව පොළඹවන්නා වූ යක්ෂ ආත්ම ඔවුන් සමග ඉන්නවා. ඔබට පැහැදිලිද? කවුරු හරි ඔබට ගැටලුවක් දානකොට ඔබ දකින්නට ඕනේ මේ මිනිස්යත් එක්ක විරුද්ධවාදීකමක් නෙවෙයි. කාත් එක්කද එහෙනම්? ඒ මිනිස්යන්ව පොළඹවන්නා වූ යක්ෂ ආත්ම ගැන. ඒ නිසා ඔබගේ යාඥාවල් වලදී ඔබට පීඩා කරන්නෙක් වෙනුවෙන් ඔබ යාඥා කරන විට ඔබ යාඥා කළ යුත්තේ ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මිනිසයා මට විරුද්ධව පොළඹවන්නා වූ ආත්මය මම බැඳ දමනවා කියලා. ඔබ ආත්මික සටන කළ යුත්තේ එසේ. මොකද මේ ආත්ම තමයි මිනිස්සුන්ව පොළඹවන්නේ ඔබට විරුද්ධව. මොකද ඔබ යක්ෂයාට තර්ජනයක් නිසා. ඔබ යාඥා නොකර ඔහේ ඉන්නවනම් ඌට ගාණක් නැහැ. යක්ෂයාත් නිදි, ඔබත් නිදි. හැබැයි ඔබ යාඥා කරන්න පටන් ගත්තොත් ඔහුට නිකන් ඉන්න බෑ. ඔහු වැඩ කරන්න ගන්නවා. ඔහු උත්සාහ කරනවා ඔබේ ආත්මික ජීවිතේ මොන විදියකට හරි අඩු කරලා දාන්න. එක්කෝ මේ ෆෝන් එකට එහෙම නැත්නම් රූප වාහිනියට නේද? මොනවා හරි එකකට ඔබ ඔබේ අවධානය යොමු කරලා අර ආත්මිකව ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න කාලය ඔබේ ජීවිතේ නැති කරලා දානවා. මොකද ඔහුට ඒක තමයි කළ හැක්කේ. ඒකයි මම අර මුලින්ම කිව්වේ අද වර්තමාන කාලේ මිනිසුන්ගේ සිත් දෙවියන් වහන්සේගේ වචනෙන් ඈත් වෙලා ලෝකෙට ඇදිලා තියෙනවා. ද්‍රව්‍යාත්මක දේවල් වලට ඇදිලා තියෙනවා. මුදලට ඇදිලා තියෙනවා. මිනිසුන්ගේ ටාගට් එක සල්ලි හම්බ කරන එක. දෙවියන් වහන්සේ සයිට් සපෝට් එකෙන් ඒක තියා ගන්නවා. හැබැයි අපි මුල් අවදියේ කිතුණුවන් ගැන බලනකොට ඔවුන් තිබ්බ මුදල් ටිකයි ඉඩකඩම් ටිකයි විකුණලා ඔක්කොම කරලා සභාවට දීලා ඔවුන් දේව සේවය කරන්න පටන් අරගත්තා. අපි මුල් සභාවේ දකින්නේ ඒක. නමුත් වර්තමාන සභාවේ දකින්නේ මිනිස්සු ද්‍රව්‍යාත්මක වෙලා මුදල් පසුපස හඹාගෙන යනා වූ මානසික තත්වයකටපත් වෙලා. ඒක විකෘති ස්වභාවයක්. ඒක සභාවට ඔබින් නැති ස්වභාවයක්. මුල් සභාවේ මිනිස්සු මොකද කරේ? ඉඩකඩම් එකතු කරගත්තේ නැහැ. තිබ්බ එකත් විකුණලා දේව සේවය කරන්න පටන් අරගත්තා. එහෙම දෙයක් තමයි අපි දකින්නේ මුල් සභාවේ. හැබැයි අද මොකද්ද සිදු වෙලා තිබෙන්නේ? එහෙනම් මිනිස්සුන්ගේ මානසික තත්වය ද්‍රව්‍යාත්මක තලයන් වලට ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේක තමයි යක්ෂයාගේ උපක්‍රමය. දැන් එවැනි ආත්මික සටන් තිබෙද්දී කවුරු හරි විඩාවටපත් වුනහම අර අධිපතිකම් පරාක්‍රමධාරීන් දුෂ්ටකමේ ඒ මුලාදෑනින් ක්‍රියා කරන්න පටන් අර ගන්නවා. දැන් දාවිත් විඩාවටපත් වෙන විට යෝධයන්ගේ පුතෙක් නැගිටලා කිව්වා දෙමු දාවිත්ට වැඩක් කියලා. යෝධයෙක් එන්න ඕනේ නැහෙනි දාවිත්ව මරන්න විඩාවටපත් වුනහම. නමුත් ඒක තමයි යක්ෂයාගේ ස්වභාවය. ඔබ විඩාවටපත් වෙන විට තමයි ලොකු ප්‍රශ්න ඔබට විරුද්ධව නැගිටින්න පටන් අරගන්නේ. එතකොට ඒ ප්‍රශ්නේදී ඒ ප්‍රශ්නේ එසවෙන්නේ ඔබව නැත්තටම නැති කරලා දාන විදිහටයි. අන්න ඒ වෙලාවට තමයි ආත්මික උපස්ථානයේ වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවට තමයි ඔබ අන් අය ඔබ උදෙසා යාඥා කළ යුත්තේ. ඒ නිසා ඔබ මේ දේව මෙහෙවරේ යෙදෙන අය ගැන යාඥා කරන්න. ඔබ අපි ගැන යාඥා කරන්න. ඒක හරි වැදගත්. ඒ යාඥාවන් තුලින් දේවල් කරන්න පුළුවන්. දැන් බලන්න දාවිත් ළඟ හිටියා වූ කෙනෙක් නැගිටලා අර ඉස්පි බෙනබ මරලා දැම්මා. අනේ නායකයා මොක බලාගත්තාවයි අපිට නම් ඌවට යන්න බැහැ කියලා පැත්තකට පස්ස ගැහුවේ නැහැ. ඉදිරිපත් වුණා. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ සේවය යද්දි පිටිපස්ස හැරෙන්න එපා. තම මොකක් හරි සේවයකට ආවනම් ඒක උනන්දුවෙන් කරන්න.
පූර්ණ කාලීන දේව සේවය වෙන්න පුළුවන්, සබත් පාසල සේවය වෙන්න පුළුවන්, ගීතිකා කරන්න සේවය වෙන්න පුළුවන්, ඕනම දෙයක්. ඔයා අධෛර්ය වෙන්න එපා. ඔයක උනන්දුවෙන් කරන්න දේව රාජ්‍ය උදෙසා. ආමෙන්. ඒකට ඔය කැදවල තියෙන්නේ. මේ දාවිත් බලාගත්තාවේ දැන් පාස්ටර්ට අපහසු නේ නේද? අමාරු නේද? අපිට බෑනේ ඌවට අත ගහන්න. එයාම කරගත්තාවයි. කරන හැටි බලමුකෝ. ඔබ ඔහොම කීවොත් ඔබ ක්‍රිස්තියානිද කියලත් ප්‍රශ්නයක්. දේව සේවය කරනවා තියා. දාවිත් විඩාවට පත්වන විට ඒ මනුස්සයට අමාරුවක් එන විට ළඟ හිටපු මිනිස්සෙක් නැගිටලා යෝධයාව ඝාතනය කරා. තමන්ගේ නායකයාව ආරක්ෂා කරගත්තා. ඒ එක එක්කෙනා ඉදිරිපත් වෙලා තමන් කළ යුතු සේවය කරන්න ඕනේ. යක්ෂයා උත්සාහ කරන්න අධෛර්ය කරන්න මොකද අර නායකයාට පහර වදින්න සලසන. ඒ නිසා ඔබගේ යාඥාවල්, ඔබේ යාඥා කණ්ඩායමේ යාඥාවන්, ඔබ සභාව තුල කරන සේවාවන් ඒව හරි වැදගත්. ඒව හරි වැදගත්. මොකද අපි විඩාවට පත් වෙන තැන් තියෙනවා. අපහසුතාවයන් වලට පත් වෙන අවස්ථාවල් තියෙනවා. ඒ විට ඔබ නැගිටලා ඒව කරන්න ඕනේ. දේව රාජ්‍යයේ සේවය ඔබ කරන්න ඕනේ. ඒකට තමයි දෙවියන් වහන්සේ ඔබ තෝරලා කැඳවගෙන දිවෙන්නේ. ඒ වලින් පස්ස ගහනවා නම් පැත්ත කරනවා ඕන එකක් ඒගොල්ලෝ කරගත්ත අපිට බෑ කියනවා නම් ඒක ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගයට කරන ලොකු අසාධාරණයක්. අර මිනිසු එක නැගිටලා කිව්වා මේ අපේ පහන නොනිවෙන පිණිස, ඊශ්‍රායලි පහන නොනිවෙන පිණිස ඔබ යුද්ධයට යන්න එපා අපි බලා ගන්නම් කියලා. ඉතින් මිනිස්සු නැගිට්ටා ඒ වෙනුවෙන් දාවිත් විඩාවට පත් වෙන විට. ඒ නිසා සභාවක් වුණාම, සේවාවක් වුණාම ඔබ සභාව තුළ ක්‍රියාත්මක වෙන්නට ඕන, ඔබ නැගිටින්නට ඕන, ඔබ වැඩ කරන්නට ඕනේ. ඒක දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මොකද මේ ආත්මික තලයේ සටනක් අපි කරගෙන සිටින්නේ. අපි එපිසපතේ බලමු. ඒ නිසා ලේට මාංශයට විරුද්ධව නෙවෙයි අපිට සටනක් තියෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට විරුද්ධව අපිට සටනක් නැහැ. අපි අතින් තව කෙනෙකුට වැරදක් වුණා නම් අපි යාගෙන් සමාව ගමු. ඔබට කාගෙන් හරි වරදක් වුණා නම් එයාට සමාව දෙමු. අපි සන්නද්ධ වෙමු. ඒකෙන් වෙන්නේ අපි ඒකත්වයකට පැමිණිලා අපි යක්ෂයාට විරුද්ධව පවුරක් හදන එකයි. මේක අවබෝධ කරගන්න. එහෙම නැතුව අපි එකිනෙකාට විරුද්ධවාදීකම කේලම්ද අරවද මේවද කියාගෙන අපි ભેද කරන ආත්මිකී වැඩ කරනවා නම් ඒක යක්ෂණික කොන්තරාත්තුවක්. හැබැයි සමාදානයේ කොන්තරාත්තුව දෙවියන් වහන්සේගේ වැඩේ සමාව දෙන එක, සමාව ගන්න එක, එකමුතුකමට, එකඟකමට, එක්සිත්කමට මිනිස්සු ඇතුල් වෙන එක. ආමේන්. මේ දාවිද්ගේ සෙබළු වගේ වුණ එකතු වෙලා අර යෝධයෝ 4 දෙනාම ඝාතනය කරා. මෙන්න මේ වගේ අපි නැකිටලා දේව රාජ්‍ය උදෙසා වැඩ කරන්නට අවශ්‍යයි. මොකද අපේ සටන මාංශයට හා රුධිරයට විරුද්ධව නෙවෙයි. කියන්න. අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය. රයිට්. ඉතින් අධිපතිකම්, පරාක්‍රමධාරීන්, ලෝක මුලාදෑනී, දුෂ්ටකමේ සේනාව. මේක තමයි අලුත් ගිවිසුමේ යෝධයෝ 4 දෙනා. පරණ ගිවිසුමේ වගේ. හරිද? ඉතින් මේ ආත්ම තමයි විවිධ විදිහට බාධාවල් ඇති කරන්නේ ඔබට. අපි සේවාවන් කරගෙන යන විට. ඉතින් මේවට විරුද්ධව අපි සටන් කරන්න ඕනේ. කියන්නේ සටන් කරනවා කියන්නේ ලේඩ් මාංශයෙන් නෙවෙයි. අපි යාඥාව කරන කොටගෙන. ඉතින් දෙවෙනි කොරින්ති 2 කොරින්ති 10 වෙනි පරිච්ඡේදයේ 3 සහ 4 වගන්ති බලන විටත් අර අපි කලින් කතා කරපු වචනේ එතන ලියලා තිබෙනවා. ඒ තමයි අපේ ආයුධ මොනවද කියන කාරණාව. මක්නිසාද අපි මාංශයේ හැසිරෙන නමුත් මාංශයේ හැටියට යුද්ධ නොකරමු. අන්න මේක හරි වැදගත් වචනයක්. අපි මාංශයේ හැසිරෙනවා. ඒ කියන්නේ අපිට ආත්මයක් ඇතුලේ තියෙනවා, මාංශික ජීවිතයක් අපිට තියෙනවා. මාංශයක් අපිට තියෙනවා, අපිට සිතුවිලි එනවා. හැබැයි මාංශයක් ඇතුලේ අපි හිටියට මාංශයේ ප්‍රකාරයට අපි හැසිරෙන්න හොඳ නැහැ. මේක තේරුම් අරගන්න. අපි මාංශයක් ඇතුලේ හිටියට අපි මාංශික තෘෂ්ණාවල් වල ඒවන්නේ දේවල් වල හැසිරෙන්න හොඳ නැහැ. මාංශයේ හැටියට අපි ක්‍රියා කරන්න හොඳ නැහැ කියන්නේ. මක්නිසාද අපේ යුද්ධ ආයුධ මාංශික නොවේය. එහෙත් ඒවා බලකොට බිඳහෙලීමට දෙවියන් වහන්සේ ඉදිරිපිට බල සම්පන්න. දැන් මේ කතා කරන්නේ අපොස්තලික සේවය ගැන. පවුලතුමා මෙතන කතා කරන්නේ අපොස්තලික සේවය ගැන. මම ඔබට මුලින් කිව්වා අපොස්තලික සේවය සම්බන්ධව. බලකොට බිඳහෙලනවා. ඒ කියන්නේ සාතනික ආධිපත්‍යයන් කඩලා බිඳලා දානවා මේ යාඥාව කරනකොටගෙන. දැන් ඔබ පලාත උදෙසා අඩුම වශයෙන් විනාඩි 10ක්වත් ඔබ යාඥා කරන්න.
ස්වාමිනේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ පලාතේ අන්ධකාර බලකොටු කැඩිලා මිනිස්සුන්ට ඔබගේ ආලෝකයේ මිදීම පැමිණෙන්න ඕනේ කියලා ඔබ යාඥා කරන්න. එවිට මිනිස්සුන්ගේ ජීවිත මත තියෙන ඒ බලපෑම් වලට ඔබගේ යාඥාව බලපෑමක් කරනවා. එවිට තමයි මිනිස්සු ආලෝකමත් වෙන්නේ, ගැලවීම ලබන්නේ. එතකොට අපේ යුද්ධායුධ මාංශිකේ වනේ අපිට T56ක් නැහැ, කිනිසත් නැහැ, පිස්තෝලත් නැහැ නේද? මේ නංචක්කුවත් නැහැ. මේ අරම්මනම් ඒව නෙමෙයි. දැන් මිනිස්සු ඔය පිහි කඩු අරම්මනම් ගෙවල් වල තියන් ඉන්නේ හදිසියක් වුණාම අරගන්න. ඒව නෙමෙයි. අපේ යුද්ධායුධ යාඥාව. ඒව බලකොටු බිදහෙලන්ට දෙවියන් වහන්සේ ඉදිරියේ බල සම්පන්නයි. ආමේන්. ඒක තමයි අපොස්තලික ආලේපය. ඒක තමයි අපොස්තලවරයෙක් සතු බලය. ඒ වගේම අපි සභාවක් තුල ඉන්නකොටත් මේ බලය අපි තුලින් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල්ද බිදහෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කර දෙමුව. අන්න. දැන් මේ පාවුල්තුමා පැහැදිලිව කතා කරනවා මේ බලකොටු ගොඩක් වෙලාවට ගොඩනැගිලා තිබෙන්නේ කොහෙද? ඇතාගල මුදුනේද? නැත්නම් අඛරි ගලක් උඩද? කන්දක් උඩද? නෑ, මේ බලකොට ගොඩනැගිලා තියෙන කොහෙද? සිතේ. මිනිසුන්ගේ සිත්වල. මිනිසුන්ගේ සිත්වල තමයි බලකොටු හැදිලා තියෙන්නේ. දේව රාජ්‍යයට විරුද්ධව, දෙවියන් වහන්සේට විරුද්ධව නේද? දේව මාර්ගයට විරුද්ධව, තමන්ගේ සහෝදරයාට සහෝදරියට විරුද්ධව වෙන්න පුළුවන් බලකොටු තමන්ගේ හිත ඇතුලේ සාතන් ගොඩනගලා පවුරු හදලා තියෙන්නේ. මෙන්න මෙව්වා කැඩෙන්න නම් අපේ සිත් වහල් කොට ස්වාමීන් වහන්සේට බාර කරන්නට අවශ්‍යයි. එක පැත්තක් බලකොටු. තව පැත්තක අන්ධකාර ආත්ම විසින් ඇති කරගෙන තිබෙනා වූ අධිකාරී තලයන්. ඒ කියන්නේ මිනිසුන්ගේ පූජාවල් කරන කොටගෙන මිනිසුත් එක්ක යක්ෂය ඇති කරගෙන තියෙන සම්බන්ධතාවයන්. දැන් ওই සමහර අය මෙතෙන්ට එන යක්ෂාත්ම දැන් ඒගොල්ලන්ට සර මතුරුලා නූල් මොනවාද යන්ත්‍රානම් මනම් දාලා තියෙනවා. දැන් ඒ විදිහ සමහර අවස්ථාවල හැම වෙලාවෙම සමහර අවස්ථාවල් වල යක්ෂාත්ම යන්නේ නැහැ. ඊට පස්සේ මම සමහර අයට කියනවා චුට්ටක් බලන්න මේ යන්ත්‍ර හැම ඉනේ ගැට ගහලා තියෙනවද කියලා. ඉතින් බලනකොට තියෙනවා. ඊට පස්සේ අපි ඒවා කපලා අතර අරගෙන ඒවල බලය කඩලා අපි යාඥා කරනකොට ආත්ම එළියට යනවා. මොකද සමහර දේවල් අන්ධකාර ආත්ම වලින් මිනිසුන් බන්ධනය කරලා තියෙනවා. දැන් පහුගිය කාලේ කෙනෙක් හම්බ වුණා. යා පොඩි කාලේ දේවාලයකට අරගෙන ගිහලා මේ ළමයාව මේ ඒ දේවතාවට මෙයාව කැප කරලා. ඉතින් මෙයාට යාඥා කරනවා මේ ලොකු බාධාවක් ඒක යන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් දෙවියන් වහන්සේ මේකට ඉලිදරව්වක් දෙන්න ඕනනේ. අපි යාඥා කරන්න. ඊට පස්සේ ටිකක් වෙලා මම ස්වාමීන් වහන්සේගෙන් අසාගෙන සිටීදී මේ ඉලිදරව්ව මට ආවා. පස්සේ මං ඇහුවා ඔයා මෙයාව මේ ළමයාව අරගෙන ගිහලා දේවාලයක කැප කරලා තියනවද? පොඩ්ඩක් කියලා. ඔව් චුට්ටක් වෙලා ඉඳලා කිව්වා ඔව් කරලා තියෙනවා. පස්සේ මං ඒකට පශ්චාත්තාප වෙන්න ඒ කැපකිරීම ඒ ගිවිසුම තමයි මේ ළමයාගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ ඒ කරපු දෙයට දෙමව්පිය හැටියට පසුතැවිලි වෙන්න අපි යාඥා කරමු කියලා. ඒ පශ්චාත්තාප වෙලා කරපු යාඥාව තුළින් මම දන්නා මේ ආත්මික ලෝකයේ සමහර රහස්. හොඳට මං අත්දැකීම් කතා කරන්නේ මේ ළමයාව නිදහස් වුණා. මේ ළමයාව නිදහස් වුණා. ඉතින් සමහර දේවල් තියෙනවා මේ අන්ධකාර ආත්මත් එක්ක ඇති කරගත්තා ගිවිසුම් ඔබ අවෝසි කරලා නැත්නම් ඒ ගිවිසුම් ඔබේ ජීවිතවල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔය පෙර කාලේ දේවාල වලට ගිහලා බාර වෙලා පූජාවල් දීලා අනම්මනම් කරලා තියෙන ඔයාට පශ්චාත්තාප වෙලා නැත්නම් ඔයාට පසුතැවිලි වෙන්න. හරිද? සමහර කැපකිරීම භයානකයි. මොකද දැන් ඔබ දන්නවා සමහර ඔය හන්දිවල සමහර කියන ඔය හන්දිය නම් අනිවාර්යයෙන්ම අවුරුද්දකට පාරක් එක්කෙනෙක් හැප්පෙනවා. නේද? සමහරු කියනවා නේද? ඒ ආත්මික ක්‍රියාකාරකම් තියෙන පළාත් හා ප්‍රදේශ සහ සමහර ස්ථාන තිබෙනවා ආත්මික ක්‍රියාකාරකම්. තේරෙනවා සමහර වැව් තියෙන අවුරුද්දකට වතාවක් අනිවාර්යෙන් එක්කෙනෙක් මොනවද කියන්නේ බිල්ලක් අරගන්නවා කියලා කියනවා. ඒවා තියෙනවා. එතකොට මෙව්වා කැඩෙන්නේ ඒ එලිදරව්ව තුලින් යාඥා කිරීම තුලින් ප්‍රකාශන තුලින් තමයි මේවා කඩාගෙන වැටෙන්නේ. ආමෙන්. ඉතින් මෙන්න මේ වගේ ආත්මික සටනක් අපිට කරන්න වෙලා තියෙනවා අපි කිතුණුවන් හැටියට මේ ලෝකේ ජීවත් වෙන විට. ඉතින් ඔබට නිදා ගන්න බෑ ඒ හින්දා. නිදා ගන්න බෑ රෑ නිදියන්න. මම කියන ආත්මික තලයේ ඔබට නිදා ගන්න බෑ. ඔබේ අර පහුගිය සති දෙකේ ඉගෙන ගත්තා වගේ කැපකිරීමේ ජීවිතයකට ඇතුල් වෙන්න. එවිට තමයි ඔබේ ආර්ථික තලයට දැන් සමහරුන්ගේ ආර්ථිකේ හරියන්නේ හැමදාම ණය ප්‍රශ්න. ඇයි දන්නවද? ඔබේ ආර්ථිකයට විරුද්ධව යක්ෂාත්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබ මොනවද කරන්නට ඕනේ? ඔබ ඒවට විරුද්ධව සටන් කරන්න ඕනේ.
අපි පහුගිය කාලේ ආඥාවල් කළා. යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ආර්ථිකයට බාධා කරන අන්ධකාර ආත්ම දැන් ඒවල බලය මම කඩනවා යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා ඔබ ප්‍රකාශන කරන්න ඕනේ ඒවට. නැත්තම් මට හරියල්ලා අලේ දෙයියනේ මට උන වියෝයා පැලේ පැදුර හොරු අරගෙන ගියවා කික අඩාඩා ඉන්න එපා අහස දිහා බලාගෙන. මුකුත් වෙන්න යන්නේ නැහැ. ඔබ නැගිටලා ප්‍රකාශන කරන්නට ඕන. ඔබ ඒවට විරුද්ධව ඒ සටන කරන්නට ඕන. සටන් කරන්න ඕනේ. විඩාවට පත් වෙලා දාවිත් ඉද්දි වෙන කෙනෙක් හරි ඇවිල්ලා සටන කරලා යෝධයාව ඝාතනය කරා. අන්න ඒ වගේ මේ සටන කරන්නට ඕනේ. දැන් අපිට පවුල් තුමා කියනවා ලේට මාංශයට විරුද්ධව සටනක් නැහැ. ආත්මික තලයත් එක්ක අපිට සටන් තියෙනවා. මේවා කරන්න ඕනේ. ඒකට විරුද්ධව ඔබේ සිතවිලි එනවනම් ඔබේ ඇතුලේ තණ්හාව, තෘෂ්ණාව, මොනාරි ආශාවන්, සමාව නොදීම, සමාව නොගැනීම මෙව්ව එනවනම් අර දැන් උතන කියවන අපේ සිතවිලි පවා යටත් කරගන්නට ඕනේ. ඒවල වැරදි බලකොටු තියෙනම් ඒවා කඩාගෙන වැටෙන්නට ඕනේ. අපේ සිත් වහල්කමට ගේන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ මානසික තත්ත්වය අපිට එන්නට ඕනේ. ඒත් එකම අපි අර ආත්මික තලයේ ෆයිට් කරන විට දන්නවද අපිට තියෙන බාධා කැඩිලා අපි ජයග්‍රහණත්පත් කරගන්නට යනවා. ආමෙන්. දැන් අපි අවුරුදු ගාණක් ඉඳගෙන යාඥා කරනවා මේ කුරුණෑගල නගරයේ සහ අපට පළාත් සම්බන්ධව. දැන් මේ වර්තමාන කාලයේ දෙවියන් වහන්සේ අපට සමහර දේවල් එළිදරව් කරනවා මේ පළාත්වල අපි මොනවද කරන්න ඕනේ කියලා. අපිට මතකද අපි නේද? සිටියන් ඇඳගෙන අපි පහුගිය කාලේ ක්‍රුසෙඩ් වෙලාවල් වල අපි ගොඩාක් යාඥා කළා මේ පළාත්වල ගැලවීම ගැන. දැන් කාලේ යනකොට දෙවියන් වහන්සේ අපිට දෙන ඒවට ප්ලෑන්, ඒවට සැලසුම් මෙහෙම ක්‍රියාත්මක වෙන්න කියලා. අපි ඒවා ක්‍රියාත්මක කරන්න යනවා. ආමෙන්. ඉතින් ඒ නිසා මේ සමහර ආත්මික තලයේ තිබෙන මේ බාධා ජය අර ගැනීම තමයි ඔබේ සාර්ථකත්වය. ඉතින් මේක සමහරු තේරුම් ගන්න නැහැ. පල්ලියට ඇවිල්ලා පුටුවක ඉඳගෙන ඉඳලා ඕම ඉඳලා හලෙලුයා කියලා ගෙදර ගියොත් ඇති කියලා හිතන. එහෙම නෙවෙයි. ඔබ මේ සටන ජය ගන්න නම් ඔබ ක්‍රියාත්මක වෙන්නට අවශ්‍යයි. ළඟ එක්කෙනාට කියනවා ක්‍රියාත්මක වෙන්න සටන ජය ගන්න. ඒ නිසා මිනිස්සුත් එක්ක ඉදිරිවාදීව ඉඳගෙන තරහ වෙවි, රණ්ඩු වෙවි, යාළු වෙවි, දුව පැන වතු මිදුලේ හරිද? මේව පොඩි උන් කරන ඒවා කියලා තමයි ඒ ගායකයාත් කියන්නේ. ලොකු උන් කරන්නේ නැහැ ඒවා. හරිද? ඔබ ආත්මික පරිණතකමට එන්නට අවශ්‍යයි. ආත්මික තලයේ තියෙන සටන හඳුනා ගන්නට අවශ්‍යයි. සතුරා මොන විදියට ක්‍රියාත්මක වෙන්නේ කියලා හඳුනාගෙන අපි ඒකට විරුද්ධව ෆයිට් කරලා අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නට අවශ්‍යයි. ඒ නිසා විවිධ මට්ටම් වල ආත්මික ක්‍රියාවල් තිබෙනවා. ඉතින් මේවා ඔබ ජය ගන්නට ඕනේ. ඒ නිසා දැන් සමහරු Tamanට එරෙහි වෙන යුද්ධය ජය ගන්න මානසික ක්‍රම පාවිච්චි කරනවා. දැන් අපි කියමු මම මේ පොඩි උදාහරණයක්. කාලේ ඉවර වීගෙන යන්නේ. අපි කියමු ඔයාගේ ආර්ථිකයට හැමදාම ප්‍රශ්නයක්. ඔයා කරන බිස්නස් වැටෙනවා. ඔයා ළඟ ඉන්න මිනිසුන්ට කරදර වෙනවා. එහෙම නැත්නම් මේ මොනවාද ඔයා හම්බ කරත් ඒවල ඉතිරියක් මොන හරි එහෙම ගැටලු තියෙනවා නම් අංක 1 දෙවියන් වහන්සේගේ වචනයට අනුව ඔයාගේ ආර්ථිකය ඉස්සලා හදා ගන්න. ඔයා ඒකේ ඔෆරින් වෙන් කරන්නේ නැත්නම් ඔයා දසින් වෙන් කරන්නේ නැත්නම් ඉස්සලා එතන හදා ගන්න. එහෙම නැතුව ෆයිට් කරන්න එපා. හරිද? ඒක ඔබට මේ බාධාවක් වෙන වැඩක්. ඉස්සලම දේව වචනයට අනුව අපේ සිත් වහල්කමට ගේන්නේ. ඒකයි පවුල් කියන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට අනුව ඔයාගේ ආර්ථිකේ කල යුතු දේවල් ටික කරන්න පටන් ගන්න. එතකොට ඔයාට සාර්ථකත්වයක් එයි. එතකොට තවත් ඔයාට මොනවාකාරී බාධාවක් වෙනවා නම් ඒක ආත්මික තලයේ ඔයාට විරුද්ධව තියෙන සටනක්. ඊට පස්සේ අනේ මන්ද හරියන්නේ නැහැ කියලා මේ ජනාධිපතිට බැන ඉන්න ඕනේ නැහැ. හරිද? ආණ්ඩුවට බහින්න ඕනේ නැහැ. මේක වෙනම දෙයක් මේක. හරිද? ඒ බයින කට්ටිය බැනගෙන හිටියා බයි. අපි ඒක කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයා යාඥා කරන්න පටන් අරගන්න මගේ ආර්ථිකයට බාධාවක් ඇති කරන බාධාවල් කැඩෙන්න ඕනේ කියලා. අන්න එවිට ඔයාගේ ආර්ථිකයේ දියුණු වෙන්න දොරටු ඇරෙන්න පටන් ගන්නවා. ඔයාගේ බඩු අරගන්න නැති මිනිස්සු නැගිටලා එයි. තේරුණාද? ඒ කියන්නේ නැති බිස්නස් ඔයාට හැදෙනවා ඊට පස්සේ. ඒක වෙන්නේ යාඥාවෙන්. අද ගොඩක් අය කරන්නේ අර ගහකට මොකක් හරියක් දාලා අනේ රුක්ෂ දේවතාවනි මොනවත් වෙන්නේ නැහනේ. මේක ආත්මික සටනක්. ඉස්ලාම් පළවෙනි ක්‍රමය දෙවියන් වහන්සේගේ වචනයට අනුගත වෙන්නට ඕනේ. අපි දේව වචනේ තියෙන දේවල් අපි කරනවද? ඉස්සලා ඒක කරන්න. ඒක කරලා දෙවනුවත් ඔයාට බාධා එනවා නම් එහෙනම් ආත්මික ප්‍රශ්නයක් නේ තියෙන්නේ. එහෙනම් ඒකට විරුද්ධව ප්‍රකාශන කරන්නට ඕනේ. එවිට අර බාධාව කැඩෙනවා. එවිට ඔයා ආර්ථික තලයෙන් ඉස්සරහට එයි. මෙන්න මේ මගේ ස්ථාන තියෙනවා. අපි ජයගත යුතු. ඉතින් මේව අවබෝධ කරගන්න ඕන. එහෙම නැත්නම් අනේ මට හරියන්නේ නැහැ, අරක වෙන්නේ නැහැ, මේක වෙන්නේ නැහැ කිය ඉන්න එපා.
ඔබේ යාඥාව තමයි ඔබේ ප්‍රකාශනයේ ආත්මික සටන තමයි ඔබව ජයග්‍රහී තලයකට ඔසවන්නට යන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම ආත්මික සටන කරන්න. ළඟ එක්කෙනාට කියන්නේ ඔයා ආත්මික සටන කරන්න. ඒ කියන්නේ සටන් එන ශ්‍රේෂ්ඨයන් හඳුනා ගන්න ඒවට විරුද්ධව සටන් ගන්න. සතුරා මෙහෙන් ගහනවා නම් ඔයා T56 අරගෙන මෙහෙ ගහගෙන යන්න එපා. යුද්ධේ තියෙන්නේ මෙහෙනම් හරිද? ඔයා ග්‍රෙනේඩ් එකක් ගහනවා මෙහාට. ඔය වෙඩි තිර ඩික 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 ගාලා. ඉතින් මෙහෙන් එක ෂොට් එකෙන් ඔයා වැටෙනවා ඊට පස්සේ. ඉස්සෙල්ලා ඔයා සතුරා ඉන්න ප්‍රදේශය හඳුනා ගන්න. ඒ කියන්නේ ඔයාගේ මොන පැත්තෙන්ද ඔයාට සටන් තියෙන්නේ. ඔය අඳුර ගන්න. ඔයාගේ ආශාවක්ද තෘෂ්ණාවක්ද ඔයාගේ දුර්වලකමක්ද ඉස්සෙල්ලා ඒව අඳුර ගන්න. ඒවා ඉස්සෙල්ලා හදා ගන්න. රයිට්? ඊට පස්සේ සතුරා ඔයාට බාධා කරන්න මොන පැත්තටද? ඔයාගේ ආර්ථිකයටද? ඔයාගේ ශාරීරික ලෙඩ රෝග වලින්ද නේද? එක එකනේ ආත්මික ඔයාට කලකිරීම කලකිරීම බාධා ඒ වගේ දේවල් ඔයාට එනවද? මානසික වැටෙනවද? නේද? මානසිකව ඔයාට ප්‍රහාර එනවද? ශාරීරික ප්‍රහාර එනවද? ආර්ථික ප්‍රහාර එනවද කියලා ඔයාගේ සටනේ ශ්‍රේෂ්ඨයන් ඉස්සලා හඳුනා ගන්න. නේද? මේ පැත්ත හඳුනා ගන්න ඕනේ. දැන් උතුරෙන්නේ එල්ටීටි ආවේ. ඉතින් හමුදාව ගිහිල්ලා බැස්සුවා නම් එහෙම දකුණට වැඩක් නැහැ නේ. මහතරට ගිහිල්ලා බංකර ගහන වැඩක් නැහැ නේ. ඔයාගේ ශ්‍රේෂ්ඨය හඳුනා ගන්න ඉස්සර වෙලා. පළමු කොට වාගේ දුර්වලකම හදා ගන්න. ඊට පස්සේ සතුරා එන ශ්‍රේෂ්ඨය හඳුනා ගන්න. මොන පැත්තෙන්ද මට බාධාවල් එන්නේ? අන්න ඒ පැති වලට අදාළ සටන ඔයා කරන්න. කී දෙනෙකුට මේක පත්තු වෙනවද? වැටහෙනවද? ඒක තමයි ඔබ ජය ගන්නට හේතුව වෙන්නේ. අපි මේ ගැන තවදුරටත් ඉදිරියේදී බලමු. විගාව දේව මෙහෙ පටන් ගන්න ඕන නිසා. ඒ නිසා දැන් ඔයාගේ යුද්ධයේදී උපක්‍රම භාවිතා කරන්න. නැත්නම් තම ප්‍රඥාව, තමන්ගේ හැකියාව, තමන්ගේ සිතිවිලි මත ගමන් කරන්න එපා. මේවා මානසික ක්‍රම. හරිද? මුදල් මත ගමන් කරන්න එපා. දැන් ඔයාගේ ආර්ථිකයට බාධාවක් ඇති වෙද්දී ඔයා ලෝන් පැත්තට බර වෙන්න එපා. ලෝන් එකක් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක මේ කරගන්න. හැබැයි ණය ගෙවන්න ලෝන් ගන්න එපා. දැන් අද ගොඩක් මිනිස්සු කරන්නේ මොකද? ණයක් තියෙනවා නම් ලෝන් එකක් අරගන්නවා ණය පියවනවා. ඊට පස්සේ ආයෙ ණයක් නෙවාට තියෙන්නේ. ඒක පියව ගන්න ආයෙ කොහෙන් හරි ගන්නවා. අර ආදම් වලක් හැරුවා වගේ තමයි. නේද? දෙවියන් වහන්සේ ආදම්ම මැව්වලු. ආදම් මවල ඉවරලා සිරිනරඹන්නක මේ බයිබලේ හොයන්න එපා. හරිද? ආදම් මේ දන් වෙන ගියාලු හැමතරම යනකොට ලස්සන වෙන එක තැනක වලක් තියෙනවලු. මිය බැලුවා ෂා මෙච්චර ලස්සන උයනක මේ වලක් හරියන්නේ නැහැ කියලා උයන කෙරවලට ගිහිල්ලා පස් කපාගෙන ආවිලා ඒ වල වැහුවලු. වැහුවා. දැන් ලස්සනයි උයන. කියලා ආය යනකොට අතන වලක්ලු. ඊට පස්සේ වෙන තැනකින් පස් කපංගල එතන වැහුවලු. ආය එතන වලක්. ඉතින් අන්තිමට සිදු වුණේ අර වලේ මෙයාට නිදා ගන්නලු. මොකද දෙවියන් වහන්සේ පස් ගත්තු තැන තමයි වල හැදිලා තිබිලා තියෙන්නේ. ආදම්ම මවන්න. ඉතින් මිනිස්සු සමහර වෙලාවල් වල ප්‍රශ්න විසඳන්න තව ප්‍රශ්නයක් දා ගන්නවා. ඒක කරන්න එපා. ඒක කරන්න එපා. ඒවා මානසිකයි. අර ගැටලුව විසඳන්න මේ උපක්‍රමයේ යොදනවා. ඒ ගැටලුව විසඳන්න අර උපක්‍රමයේ යොදනවා. හරිද? ඒ වගේ ගැට ගහන්න ගියොත් අන්තිමට ඔබේ ජීවිතේම ගැට ගහලා තියෙනවා. ඒ නිසා රෝල් ගහන්න එපා, ගැට ගහන්න එපා, මානසික ක්‍රම හොයන්න එපා. නේද? අර ප්‍රශ්න විසඳන්න තව කෙනෙක්ව පාවිච්චි කරන්න එපා. අර සිංහල භාෂාවේ ලස්සන කතාවක් තියෙනවා බලල්ලුන්ට කියලා මොනද? අන්න ඒව පාත් කරගන්න එපා. හරිද? ඉතින් ඒ නිසා ඔබ මානසික විදියට වැඩ කරන්න යන්න එපා. මොකද මේක මානසික සටනක් නෙමෙයි. ඔයාට ණය ප්‍රශ්නයක් තියෙනකොට ණයක් අරගෙන ණය ගෙවන්න try කරන්න එපා. ධන ගහලා යාඥා කරන්න ඔයා කරන බිස්නස් එක වර්ධනය වෙලා ණය ගෙවන්න. ආමේන්. ඒක තමයි හරි දැන්. රයිට්? ඒ නිසා ඔයාගේ ආර්ථිකය නැගිටින්නේ නැත්නම් ඒක සාතන් තමයි බාධා කරන්නේ. ඉතින් ඒකට විරුද්ධව සටන් කරන්න. ඊට ඉස්සරලා ඔයාගේ සිදුරු ටික වසා ගන්න. ඊට පස්සේ සටන් කරන්න. එවිට ඔයාගේ ආර්ථිකය නැගිටිනවා. එහෙම නැතුව ආර්ථික ප්‍රශ්න කියලා දැන් මේ රට කරනවා වගේ කොහේ හරි රටකින් ලොකු ලෝන් එකක් අරගෙන පොඩි ණය ටික විසඳනවා. ඉතින් ගොඩක් අය ඒ වගේ මානසික ක්‍රියාවල් වලට ගිහිල්ලා අවසානයේ ගෙවල් දොරවල් නැති කර ගන්නවා. ජීවිතත් නැති කර ගන්නවා. මානසික ඒවා කරන්න එපා. යාඥාව ආරම්භ කරන්න. දෙවියන් වහන්සේට පුළුවන් දොරටු අරින්න. ළඟ එක්කෙනාට කියන්න ඔයා කැපවීම කරන්න පටන් ගන්න. ඒ විතර දෙවියන් වහන්සේ වාට දොරටු අරින්න යනවා. ආමෙන්. ඒ නිසා මේ ආත්මික සටන කරන්න ශ්‍රේෂ්ඨවල් හඳුනා ගන්න, සතුරාව හඳුනා ගන්න, සමාව දෙන්න තියෙන අයට සමාව දෙන්න, සමාව ගන්න තියෙන අයගේ සමාව අරගෙන ඔයාගේ ආත්මික මාර්ගය, ආත්මික තලය ලස්සනට හදා ගන්නට. ලස්සනට හදා. ඊට පස්සේ එන සතුරන්ට පහර දෙදී වාට ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ආත්මික තලයේ සටන් කර කර යාඥාවෙන් ඉදිරියට යන්නයි තියෙන අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙයි ලස්සන ජීවිතයක් තියෙයි. ඒ නිසා මේ සටන අපි ජය ගන්න ඕනේ. කී දෙනෙක් ආමෙන් කියන්න යනවද? හලලූයා. මොකද ඔබ රෝගෙන් ඉන්න බෑ. රයිට්? ඔබ පීඩාවෙන් ඉන්න බෑ.
ඔබ හිගකමෙන් බාධාවෙන් ඉන්න බෑ. දෙවියන් වහන්සේ ඒකට ඔබ කැඳවලා නැහැ. ඒ නිසා මේ ආත්ම ඔබට විරුද්ධව සටන් කරලා තමයි ඔබ ලෙඩ කරලා තියෙන්නේ. ඔබට බාධා කරලා තියෙන්නේ. සමහර ඔබේ ආර්ථිකේ පීඩා කරලා තියෙන්නේ. ගැටලු ඇති කරලා තියෙන්නේ. ඒ නිසා මේවට විරුද්ධව ඔබ ආත්මික තලයේ ක්‍රියාකාරකම් වල යෙදෙන විට මේ බාධාවල් ඉවත් වෙලා යන්නට යනවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා ඔබ මේක සිතට අරගන්න. මිනිස්සුන්ට දොස් පවර ඉන්න එපා. ඔයාගේ ආත්මික ජීවිතේ නැගිටව ගන්න. ඔයා යාඥා කරන්න පටන් අරගන්න. අරයා සමාව දුන්නාද මෙයා නැද්ද කියලා ඔයාට අදාළ නැහැ. ඔයා කරන්න ඕන දේ හරියට කරන්න. දන්නවද? එවිට ඔයා නැගිටින්නට යනවා. එහෙම නැත්නම් මිනිස්සුන්ට දොස් පරව බැන විවේචනය කරගෙන හිටියොත් ඔබත් කරන්නේ යක්ෂයාගේ කොන්ත්‍රාත්තුව. ඒ නිසා අපට ඒවා අදාළ නැත. අපි අපේ සටන ලේට හා මාංශයට විරුද්ධව නෙවෙයි. අර අධිපතිකම් වලට, පරාක්‍රමධාරීන්ට, ලෝක මුලාදෑනින්ට, දුෂ්ටකමේ ආත්ම සේනාවට විරුද්ධව. ඒ නිසා සතුරායන පැති හඳුනා ගන්න, ඒවට විරුද්ධව ප්‍රකාශන කරන්න, ඔබ ජයග්‍රාහක කිතුණු ජීවිතයක් ගත කරන්නට යනවා. අපි නැගිටලා යාඥා කරමු.